පළවෙනි මොඩියුල් එක. ඒ කියන්නේ සෙක්ෂන් 1 එකේදී අපිට හම්බ වෙච්ච ප්‍රශ්න පත්‍රයක නැත්නම් ප්‍රශ්න පත්‍රවල තියෙන ඒකට රිලේටඩ් ක්වෙස්චන්ස් ටික තමයි අපි සාකච්ඡා කරමු කියලා තීරණය කරේ. ඊයේ සතියේදී අපි මම හිතන්නේ එක පේපර් එකක් කරා. අපි කරේ සජිත් මధుරිකා 2018 සෙප්තැම්බර් එක නේද කරේ? සෙප්තැම්බර් එක වගේ මට මතක හැටියට අපි කරේ නේද? අපි බලමු. 18 සෙප්තැම්බර්. right 18 සෙප්තැම්බර් right. එහෙනම් අපි 19 මාර්ච් එක තියෙනවා 19 සෙප්තැම්බර් එක තියෙනවා. අපි මේ දෙක ඉදිරියට සාකච්ඡා කරගන්න යමු. එතකොට දැන් ඊට අමතරව මම මේ ඊසති රිවිෂන් එක කරපු නිසා ඒකෙදි ඇත්තටම මේ දැන් ඒගොල්ලොත් එක්ක මම සාකච්ඡා කරා මේ අපි කතා කරගත්ත එකම මම එදා ඔයගොල්ලන්ගේ ඩයග්‍රෑම් එකක් හැටියට දාමු මේ මොඩල්ස් කීපයක් සාකච්ඡා කරමු. ඒකත් මම ක්වික්ලි ඔයගොල්ලොත් එක්ක මේ go through කරන්නම්. එතකොට පොඩ්ඩක් ඔයගොල්ලන්ටත් ඒ ගැන අදහසක් එනවා. මම ඒ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් ටික මම ලෙෂර්ලි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නම්. මොකද ඒක මුළු සිලබස් එකම කවර් වෙන විදිහට තමයි ප්‍රසන්ටේෂන්ස් ටික මම හැදුවේ. නමුත් අදට මම අදාළ ටික අපි සාකච්ඡා කරමු මුලින්ම ප්‍රශ්න වලට යන්නට කලින්. මම හිතන්නේ ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට පේනවද බලන්න මේත් එක්කම? ස්ක්‍රීන් එක ක්ලියර්ද? clear sir. right හරි. එහෙනම් අපි පටන් ගමු මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට මතක නම් අපි අතන සෙක්ෂන් 1 එක කියන එකදී කරේ මේ BCS කියන මොඩල් එක තමයි අපි දිගටම සාකච්ඡා කරේ. දැන් B කියන්නේ අපි හිතමු borrower, C කියලා කියන්නේ credit නැත්නම් type of credit 9 ඉපියුම්, S කියලා කියන්නේ සුරකුම් කියන එක. එතකොට දැන් මේ TOB, TOS, TOC කියන එක තමයි section 1 එකෙන් සාකච්ඡා කරන්නේ. section 2 එකට ගියාම මේ 6Cs එහෙම නැත්නම් MIFID කියන මොඩල් එක තමයි section 2 එක. එතකොට ඒක තමයි අපි දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරලා එන සතියේ විතර ඉඳන් අපි ඉදිරියට කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ BCS මොඩල් එක කරගෙන යනකොට ඔයගලන්ට මතක නම් මම හැම වෙලේම කිව්වේ දැන් බරෝව කියලා කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්, පාර්ට්නර්ෂිප් එහෙම නැත්නම් තනි පුද්ගල හවුල් එහෙම නැත්නම් ආයතන, රජ ආයතන සමූහ නැත්නම් ඔය ක්ලබ්ස් අපි කියනවා මේ යම්කිසි ආකාරයකට income expenditure accounts තියෙන ඒවා. ඒතර ඒ වගේ අපි දැන් වෙන වෙනම ඉගෙන ගන්නවා කියන එක අපි කරා. නමුත් ඒ වෙන වෙනම ඉගෙන ගන්නවා එක කරාට මම හැම වෙලේම කිව්වේ මේක නිකන් ඉන්ටර්කනෙක්ෂන් එකක් තියෙනවා. අනිත් ඒවාට බද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දැන් ණයලාභියෙක් තනියම ආවා කියලා ඉතින් අපිට ඇත්තටම එයාගේ කිසි වටිනාකමක් නැහැනේ. එයා නිකන් ණයලාභියෙක් නිකන් පුද්ගලයෙක් වෝකින් කස්ටමර් කියලා ආවට එයා ණයක් ගන්න නැත්නම් එයා අපෙන් පහසුකමක් ගන්න නැත්නම් අපිට ඇත්තටම මේ මහා ලොකු වටිනාකමක් ඒ පුද්ගලයාගේ නැති වෙනවනේ. නමුත් ඒ පුද්ගලයා ණයක් සම්බන්ධ වෙච්ච ගමන්ම ඒ පුද්ගලයා ණයට අවශ්‍ය කරන සුරුකුම ගැන කතා කරපු ගමන්ම අන්න අපිට මේ BCS මොඩල් එක වැදගත් වෙනවා. ඒතර ඒක ඔළුවේ තියාගෙන තමයි මම කිව්වා අපි හැමදේම මේ ඉගෙන ගන්න සියලු දේවල් කර යුත්තේ. ඒතර 100ක කියලා කියන්නේ අපි කාරණා කීපයකට ඒ ක්‍රෙඩිට් එක ඉගෙන ගන්නවා ණය නිපියුම් ಜಾති. ඒක අපි දැන් ඒවා ඍජු වෙන්න පුළුවන්, වක්‍ර වෙන්න පුළුවන්, දීර්ඝකාලීන, කෙටි කාලීන, සුරුකුම් ඇතුව, සුරුකුම් නැතුව. එතකොට කාරක ප්‍රාග්ධන එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධන, ඒ වගේ විවිධාකාරයට අපි කොටස් වලට බෙදලා අපි ඒව ඉගෙන ගත්තා. ඊට පස්සේ සුරකුම් ගැන ගත්තාම එතන නිශ්චල දේපල, චංචල දේපල එහෙම නැත්නම් ඉන්ටැන්ජිබල් කියලා දේවල් සාකච්ඡා කරා. ඒවා ඉගෙන ගත්තා. දැන් එතනදිත් මම හැම වෙලේම කිව්වා දැන් සුරකුමක් ගැන ඉගෙන ගන්නකොටත් අපි සුරකුම මොනවද, සුරකුමක ලක්ෂණ, සුරකුම ලබා ගන්නා ක්‍රම අපි ඉගෙන ගත්තා. දැන් ඒවා තනි තනියම ඉගෙන ගත්තට මම කිව්වා ඒකේ වටිනාකම අඩුයි. වටිනාකම ඉන්නේ කොහොමද? ඒක අපි එකතු කරලා ඉගෙන ගන්නකොට තමයි වටිනාකම ඉන්නේ අර ඉන්ටර්කනෙක්ෂන් එකත් එක්ක බද්ධ කරනකොට. දැන් type of credit කියලා ගත්තත් දැන් credit එක කියන එකෙත් අපිට මම ඔයගලන්ට සාකච්ඡා කරා දැන් credit එක කියන එකත් අපිට වටිනවා තනි තනිව අපි ඉගෙන ගන්නවා ලක්ෂණ. හැබැයි සම්බන්ධ කරපු ගමන් තමයි අපිට ඒ පිළිබඳ වටිනාකම එන්නේ කියන එක මම පැහැදිලි කරා. ඒක තමයි BCS මොඩල් එකේ stage 1 එක. stage 2 එක මම අපි ඉගෙනනවා මෙහෙම ඉගෙන ගන්නවා section 2 වලදී. එතකොට මේ BCS මොඩල් එක සම්පූර්ණ වෙන්නේ section 2 එකත් එක්ක ඉවර වුණාට පස්සේ. එතන දැන් ආපහුම නිකන් ඊටාම කිටින් කොට මේක තමයි විවිධ ණය අයදුම් කරුවන් අපේ ස්ලයිඩ්ස් වලත් තිබුණා. අපි පිට කලින් සාකච්ඡා කරා. දැන් මේ කියන්නේ අපිට එදිනදා බැංකු කරණයේදී හම්බ වෙන ණය අයදුම් කරුවන් පිළිබඳ යම් ආකාරයක නිකන් දල සටහනක් තමයි මේක තියෙන්නේ. දැන් මම මේ අර දැන් නෝට්ස් බලුවත් ඔයගොල්ලන් මේ එක එක්කෙනාගෙන යම් කරුණු හොයාගන්නට පුළුවන්. නමුත් මේ මං කියවගේ යම් කරුණු ලොකුවට වැදගත් වෙන්නේ නැහැ විභාගෙදී. ඒගොල්ලෝ කවදාත් අහන්නේ නැහැ තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් යනුවෙන් හඳුන්වන්නේ කවුද? කැටි විස්තරයක් කරන්න කියලා අහලම නැති තරම්. ඉතින් සිම්පල් ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් එයා සම්බන්ධ වෙච්චි ණය නිපියුම් ණය සුරුකුම් අතර ආවම තමයි මේ ප්‍රශ්නේ අපිට
සංකීර්ණ වෙන්නේ සහ සාකච්ඡා කරෙත් දී සතියෙත් එහෙමයි. ඊළඟට තමයි මේ type of credit. එහෙම නැත්නම් ණය නිපියුම් මම කිව්ව කොටස් 8කට අපි බෙදුවා. ඒවා තමයි ඍජු වක්‍ර, එහෙම නැත්නම් asset fee cash flow, ඒ කියන්නේ ණය කැටගරි එක අනුව ණය වර්ගීකරණය කරා. මොන ක්‍රමවේදයේ අනුවද ණය ලබා දෙන්නේ අනුව අපි ඒක කොටස් වලට බෙදුවා. ඊළඟට long short කියලා කෙටි කාලීන දිගු කාලීන කියලා අපි කාලය අනුව වර්ගීකරණය කරා. ඊළඟට consumer customer category එක ඒක ඇවිල්ලා retail ද, ඒක SME ද, ඒක commercial banking ද, ඒක corporate banking ද, ඒ විදිහට. ඊළඟට special purpose කියලා කිව්වා. විශේෂ කාර්යයන් සඳහා. ඒක micro financing වෙන්න පුළුවන්. කියන්නේ ශුද්ධ මූල්‍ය ණය, එහෙම නැත්නම් ව්‍යාපෘති ණය, එහෙම නැත්නම් සාංගමික, එහෙම නැත්නම් syndication loan, ඒ විදිහට සාකච්ඡා කරා. ඊළඟට අපි කිව්වා කාර්ක ප්‍රාග්ධන ණය જાතියක් වෙනවා. ඊළඟට ස්ථාවර ප්‍රාග්ධන ಜಾති ණය જાතියක් වෙනවා. ඊළඟට විදේශ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ ණය තියෙනවා. ඔය වගේ කොටස් මම 8කට මේක කැඩුවා. දැන් මම මේ 8කට කඩලා දැන් ඔයාලට මම මේ ඩයග්‍රෑම් එක කියන්නේ ඔයාලා දැන් දැනගන්න ඕනේ මෙන්න මේ එක quadrant එක එක circle එක ඇතුළට එන ණය වර්ග මොනවද? ඒවා ලක්ෂණ මොනවද? right? එතකොට ඒක අපිට වටිනාකමක් වෙන්නේ ඇයි? එතකොට දැන් ඒක මම ඊළඟ ස්ලයිඩ් එකේදී පෙන්නනවා කොහොමද මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මම මේක පෙන්නනවා ඒ එක එක ණය. ඒ ණය ගැන අපි කොහොමද ලියන්නේ විස්තර? දැන් මම කාරණා පහක් කියලා දුන්නා. දැන් මේ ෆීචර්ස් කියන්නේ ලක්ෂණ කියන එක කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි අර්ථ දැක්වීම, ලක්ෂණ කියලා ලයින්ස් දෙකක් එතන. ඊළඟට වාසිය අවාසි කියලා තව ලයින් එකක්. නැත්නම් risk and mitigants කියලා තව ලයින් එකක්. ඊළඟට උදාහරණ නැත්නම් illustration කියලා තව ලයින්. ඒතකොට අපිට ඕනම ප්‍රොඩක්ට් එකකට ඔය කියන ලයින්ස් පහක් අපිට ලියන්න පුළුවන්. හරිද? එහෙම තමයි ප්‍රොඩක්ට් එකක් විස්තර කරන්නේ. දැන් අපිට එතනින් එහාට දැන් මේ සතිය අපි කතා කරා එතනින් එහාට දැන් එක්සැමින් අහලා තිබ්බා කවුද මේකේ අර්ථලාභීන්? එහෙම නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස්ලා කවුද? නැත්නම් බෙනිෆිෂරිස්ලා කවුද? ඊළඟට කොහොම මේක යෙදෙන අවශ්‍යතාවය අපිට ලියන්න. එතකොට ඔයගලන්ට මේ ස්ලයිඩ් එක නැත්නම් මේ කියන සර්කල්ස් තව වැඩි කරගන්න පුළුවන් මේකේ. වැඩි කරගන්නවා කියලා කියන්නේ අපිට ලියන්න තියෙන කාරණා ප්‍රමාණය වැඩි වෙනවා. පොයින්ට්ස් ගන්න වැඩි වෙනවා. ඒතර අන්න ඒ විදිහට දැන් ඔයාලා මෙතන දැන් ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක මොඩල් එක මේක නම් ඔයාලා මේකට තව ටිකක් ඇඩ් කරලා ඊළඟ ලෙවල් එකට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒතර තව අපිට ඒක වැඩි දියුණු කරලා වැඩි කාරණා රාශියක් එක්ක විභාගෙට යන්නට පුළුවන්. ඊට මේ පිටින් තියෙන එක තමයි lending methodology. අර මම කිව්වේ ණය ලබා දෙන කාණ්ඩ ණය වර්ගීකරණය කියන එක මූලික වශයෙන් ඒක asset base කියලා කිව්වා. අපි වත්කම් වලට එරෙහිව දෙන ණය කොටසක් තියෙනවා. cash back, pawning, gold loan, property back ODs ඒවා වත්කම් වටිනාකම විතරමයි අපිට එතනදී ලැබගත්තේ. ආපසු ගෙවන්නේ කොහොමද? එහෙම නැත්නම් එයාගේ end use එක මොකක්ද? ඒවා බැලුවේ නෑ එතනදී. ඊළඟ cash flow base කියලා තව જાතියක් තියෙනවා. එතන කරේ මූල්‍ය ප්‍රවාහ වලට මූලික තැනක් දීලා security එකට දෙවෙනි තැන දීලා කරන අවස්ථා. උදාහරණයක් කාර්ක ප්‍රාග්ධනය, පුද්ගල ණය. එතනදී ගොඩක් බැලුවේ අපි මූල්‍ය ප්‍රවාහය පමණයි. එතකොට දෙවනුව සුරකමක් తీරනවා නම් වැඩි හොඳයි. fee base. ඒකෙදී අපි කියන මූල්‍ය ප්‍රවාහයවත් වත්කම්වත් නෙවෙයි. එතන බැලුවා අපිට ලැබෙන fee එක මත. අපි කියව ණයවර ලිපියක් වෙන්න පුළුවන්, බැංකු අපකරයක් වෙන්න පුළුවන්, නැත්නම් බොන්ඩ් එකක් වෙන්න බැඳුම් කරයක් වෙන්න පුළුවන්, shipping guarantee එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ වැඩි වෙන්නේ මුදල් ගලා යාමක් කියන්නේ. හැබැයි අපි ලබා දෙන යම්කිසි වගකීමක්. අදාළ පාරිභෝගිකයව වෙන තවත් ආයතන ලබා දෙන වගකීමක්. ඒ වගකීම ලබා දීම වෙනුවෙන් අපිට හම්බ වෙනවා fee එකක්, සේවා ආදායමක්. ඒකට fee base කියලා කිව්වා. ඊළඟට project base. ඒ කියන්නේ ව්‍යාපෘති ණය ගැන සාකච්ඡා කරා. ඒ කියන්නේ මේ තුනටම පරිබාහිර වෙච්චි අනාගතයේ මූල්‍ය ප්‍රවාහ වලට යටත් වෙලා අනාගතයේ ලැබෙන මූල්‍ය ප්‍රවාහ මත ඒ කියන්නේ අපිට කොච්චරක්ද ලැබෙන්නේ කොහොමද ලැබෙන්නේ ඒ මත අපි ණය යෝජනා ක්‍රමයක් කරන ණය ලබා දීමක් කරා. ඒකට කිව්වා project based lending කියලා. ඔන්න ඔය කියන කාරණා ටික යටත්තේ තමයි අපි ඉගෙන ගත්තේ ණය කැටගරි එකක්. එහෙම නැත්නම් ණය වර්ගීකරණය. හරි? එතකොට දැන් අපි මේක පාවිච්චි කරලා අපිට සමහර වෙලාවට දිග ප්‍රශ්න කෙටි ප්‍රශ්න අහලා තිබුණා. ඒතර මේ මොඩල් එකත් අපිට ඒක වැදගත් වුණා. අවසාන මේක තමයි මෙන්න මේක සුරකුම්. එතකොට ණය සුරකුම් කියන එක අපි බැලුවා ඒක නිශ්චල දේපල. land, building, machinery තිබ්බා. ඊළඟට චංචල දේපලක් තිබුණා machinery, vehicles ඒ වගේ දේවල්. ඊළඟට stock debtors ඒ කියන්නේ තොගේ සහ ණය ගැතියන් ඒත් සුරකුමක් වුණා. අතේ තියෙන මුදල් ඒක සුරකුමක් වුණා. කොටස් සුරකුමක් වුණා. personal guarantee, corporate guarantee, පුද්ගලයා අප ආයතනික අප සුරකුමක් වුණා. දැන් මේ කිව්වේ මොකද්ද? මේ කියන්නේ සුරකුම් වර්ග. දැන් ඔයගොල්ලන්ට මම හැම වෙලේම කිව්වා සුරකුම මොකද්ද? සුරකුම් වර්ග මොනවද? සුරකුමේ ලක්ෂණ මොනවද? සුරකුම ලබා ගන්නා ක්‍රමවේද මොනවද? එහෙම නැත්නම් අපි සුරකුමක අර වටිනාකම අපි ලක්ෂණ හතරක් කතා කරා EVER කියලා ඒවා කියලා එකක් එම. අන්න ඒ ටික තමයි මෙතනදී සාකච්ඡා කරේ. නමුත් ඒකත් අපි දැනගන්න ඕනේ. ඊළඟට සුරකුම ණයලාභියා සහ ණය නිපැයුම සම්බන්ධ කරන ක්‍රමවේදය දැනගන්නට ඕනේ. එතන මම එදා ඔයගලන්ට ඩයග්‍රෑම් එකක් ඇඳලා පෙන්නන්නේ මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් තමයි DCS මොඩල් එක තවත් අපි පැහැදිලි කරගත්තා.
මම එදා උදාහරණයක් කරගෙන කිව්වේ දැන් මේකේ අපි කේන්ද්‍රයට එහෙම නැත්නම් පළවෙනිම සර්කල් එකට ගියොත් ඒකේ තමයි අපි ඔය කියන මූලික ශේෂ්ත්‍රය. එහෙම නැත්නම් මේන් සෙක්ටර්. එහෙම නැත්නම් කස්ටමර් කොතනද ඉන්නේ? මොන ශේෂ්ත්‍රයකද? එහෙම නැත්නම් එයා මොනවද කරන්න කියන එක වගේ අදහස තමයි මේන් සෙක්ටර්. මම එදා පැහැදිලි කරා ඇග්‍රි. ඒ කියන්නේ කෘෂිකාර්ම ශේෂ්ත්‍රයේ වී නිෂ්පාදන කටයුතු වල යෙදෙන. එහෙම නැත්නම් වී වගාව කරන. එහෙම නැත්නම් වී කියන නිපැයුමත් එක්ක ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ට් එකත් එක්ක ජීවත් වෙන කොටාසයක් අපි මේන් සෙක්ටර් කියලා හිතුවා. ඊළඟට දෙවෙනි එක සර්කල් එකට එනකොට ඒක අපි කිව්වා සබ් සෙක්ටර් එකක්. බිස්නස් ඇක්ටිවිටි එකක්. එතනදි වෙන්නේ මේන් සෙක්ටර් එකකින් අපි එළියට යනවා. එතන මොනවද අපි සාකච්ඡා කරන්නේ? ඒ ඇග්‍රි එකේ මොනවද තියෙන ණය කටයුතු. මම මේක කිව්වා දිගු කාලින වෙන්න පුළුවන්, කෙටි කාලින වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක කිව්වා කෑෂ් මැනේජ්මන්ට් එකක් වෙන්න පුළුවන්, එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වෙන්න පුළුවන්, ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්. රයිට් එහෙම නැත්නම් තැම්පතු වෙන්න පුළුවන්. ඒ බිස්නස් ඇක්ටිවිටි. කියන්නේ ඒකේ ඉන්න පුද්ගලයෝ කරන කටයුතු. හරි? දැන් එක්කෙනෙක් ඉම්පෝර්ට් කරනවා, එක්කෙනෙක් එක්ස්පෝර්ට් කරනවා, එක්කෙනෙක් පැඩි විලින් කියනවා, එක්කෙනෙක් වවනවා, එක්කෙනෙක් අපි කිව්වාගේ සාමාන්‍ය වී ගොවිතැනට අදාළ සීඩ්ස් ලබා දෙනවා, එක්කෙනෙක් තව වෙලාවට සමහරලාවට ඔය බෑග්ස් සපයනවා. ඒව තමයි මේ බිස්නස් ඇක්ටිවිටි කියන එකකින් අපිට දෙවෙනුවට සඳහන් වුනේ. එතකොට මොකද කරන්නේ? ඊළඟට දැන් මේ බිස්නස් ඇක්ටිවිටි එකෙන් ඊළඟ එහා සර්කල් එකට ගියාම කවුද මේකේ ඉන්න ප්ලේයර්ස්ලා? අනිපුද්ගලයෝ, කවුරු ව්‍යාපාරිකයෝ, එහෙම නැත්නම් ආයතන, රජයේ ආයතන, සමූහ ආයතන ඒගොල්ලෝ ඉන්නවා. ඒතකොට ඒගොල්ලන් හැටියට ගත්තොත් ඒකේ අපි ඒගොල්ලන් ෆන්ක්ෂන් එක අනුව ගත්තොත් ඒගොල්ලෝ ග්‍රීන් හැටියට, ඒගොල්ලෝ ස්ටෝක් කරන කට්ටිය හැටියට, ඒගොල්ලෝ රයිස් මිලින් කරන හැටියට, ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන හැටියට, ඒගොල්ලෝ ඉම්පෝර්ට් කරන කට්ටිය හැටියට, එහෙම නැත්නම් ඒගොල්ලෝ සේවා සපයන්නෝ හැටියට, එහෙම නැත්නම් අමතර කොටස් සපයන්නෝ හැටියට තමයි මේ බරෝස්ලා අපිට හඳුර ගන්න හම්බෙන්නේ. බරෝස්ලා එහෙම හඳුර ගන්නකොට ඒගොල්ලන්ගේ අර රෝල් එක වෙන්නේ ඒගොල්ලන්ගේ කොහොමද ඉන්ඩිවිජුවල් කෙනෙක්ද නැද්ද කියන එක. ඊළඟට මොකද? ඊළඟ සර්කල් එකට අපි යන්නේ කොහොමද? ඒකට ගියාම මොකද්ද වෙන්නේ? දැන් බැංකුවේ අපි සතු සියලු ණය නිපැයුම් ටික ඊළඟ සර්කල් එකේ තියෙනවා. දිගු කාලීන, කෙටි කාලීන, චක්‍රීය, ප්ලෙජ් වෙන්න පුළුවන්, කෑෂ් මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, කරන්ට් account, සේවිංස් account, ඉන්ෂුරන්ස් කියන හැමදේම එතන තියෙනවා. අන්තිම සර්කල් එකට ගියාම සුරකුම් ಜಾති. තනි දීපලප වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්, පර්සනල් ගැරන්ටි වෙන්න පුළුවන්, කෝපරේට් ගැරන්ටි වෙන්න පුළුවන්, කෑෂ් වෙන්න පුළුවන්, ෂෙයාර්ස් වෙන්න පුළුවන්. අමින් කියනකී සියලුම දේවල්. දැන් ඔන්න ඔය ටික තමයි අපි ගාව තියෙන චිත්‍රය. එතකොට අපි කරන්නේ මොනවා හරි ශේෂ්ත්‍රයක නියුක්ත වෙලා ඉන්න යම් ආකාරයක ව්‍යවසායකයන් සඳහා ණය විදුපේමක් යෝජනා කිරීමේදී කරන ක්‍රමවේදය මොකක්ද කියලා අහනකොට ඒ උත්තරය දෙන්න මෙන්න මේ සර්කල්ස් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි බලනවා. දැන් අපි තුන් පැඩි කල්ටිවේටර් කෙනෙක් නම් එතකොට එයා ඇග්‍රි වල ඉන්න පැඩි ඉන්න කල්ටිවේටර් කෙනෙක් ෆාර්මර් කෙනෙක් නම් එයාගේ අවශ්‍යතාවය මොකද්ද? දිගු කාලින ණයක්. එහෙම නැත්නම් චක්‍රීය ණයක්. එහෙම නැත්නම් තව මොනවද? අපි හිතමු සීට්ස් වගේ දේවල් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට සමහරවිට ස්ටෝර් රූම් එකක් හදාගන්න එකක් වෙන්න පුළුවන්. එතකොට දැන් ඒකට තියෙන සුරුකුම පෞද්ගලික අප වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා වී නිපදවලා අපි හිතමු වීතිකම පිටින් තව ලොකු මිල කෙනෙක්ට දෙනවා නම් එයාගෙන් යම් කිසි ආකාරයක සේල්ස් අන්ඩර්ටේකින් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි එතනදී සාකච්ඡා කරන්නේ. දැන් ඔයගලන්ට අර මම මේ කෑන්දේ B වෙනම ගත්තා, C වෙනම ගත්තා, S වෙනම ගත්තා ඉගෙන ගත්තා. දැන් BCS එකට ගත්තොත් තමයි අපි මේ ඉගෙන ගැනීම මේ section 1 එක complete වෙන්නේ. ඒ කරන ක්‍රමවේදය තමයි මෙන්න මේ circle වලින් දැම්මේ. හැබැයි මේ circle වලින් දැම්මහම main set එකේ නම් business activity නම් BCS එක සම්බන්ධ කරන ක්‍රමවේද අපි ඉගෙන ගන්නේ section 2 එක. ඒක තනි පුද්ගල ඇගීම, ආයතනික ඇගීම කරහා තමයි අපිට මේ ටික නිකන් මෙහෙම කිව්වට බෑ. ඒවා එක interconnection එක සම්බන්ධ කරන්නේ අන්න ඒ දෙයින් තමයි අපි එතනින් එහාට ගිහිල්ලා කරන්නේ. right. එතකොට ඔතනින් presentation එක ඉතින් එහාට තියෙනවා අපිට ඉදිරියට අවශ්‍ය කරන දේවල්. right. එතකොට එහෙම කියන ගමන්ම අපි දැන් ඊළඟ ගිය සතිය නවත්තපු තැනින් අපි පටන් ගමු. right. 19 March මෙන්න මේකේ තියෙන ප්‍රශ්නයක් අපි බලමු. right. අපි මේක කරාද ගිය සතියේ මේ ප්‍රශ්නෙත් කරේ මට
මේ ප්‍රශ්නේ නේද අපි කරේ? ඔව් මට හිතෙන්නේ මේ ප්‍රශ්නේද කොහෙද අපි සාකච්ඡා කරේ. මතකද ඔයගොල්ලන්ට? දුලාන් අපි මේ දුලිප් අපි මේ ප්‍රශ්නේ නේද කරේ ගිය සතියේ. මේ සැප්තැම්බර් නේද සර්? සැප්තැම්බර් එකද මට මතකයි මේක කරා වගේ මේ. ඔව් මොකද මේ අපි මේ අතරමැදින් ආවේ මොකද මේකේ මට මතකයි අර අපි ඔය මේ කියපු විදිහට මේ අර එක එක ප්‍රොඩක්ට් එකම ගැන සාකච්ඡා කරා. මම හිතන්නේ අනිත් අය කොහොමද කියන්නේ චරිත අපි මේකද කරේ? සැප්තැම්බර් එකේ නෙවෙයිද කියලා මට පටන් ගත්ත හැටියට. මොකද මේකේ yes මේක තමයි මම හිතන්නේ චක්‍රීය නායක ලිපිය. ඔව් මේක තමයි මම හිතන්නේ අපි කරේ. yes yeah. ඔව් මේක කරා. හරි මම කිව්වේ මේ දලකාරක ප්‍රාග්ධන ශුද්ධකාරක ප්‍රාග්ධන ඒ කියන්නේ ඒව නැතුව අපි කෙලින්ම මේකේ හතරේ මෙන්න මේ කොටසට එකපාරම අපි ආවා. ඒකයි කරේ. පහෙත් දෙවෙනි කොටසට අපි ගියා. right. ඊළඟට අපි බලමු එහෙමනම් මේකෙත් කරාද කියලා බලන්න මට මතක නැහැ. නෑ මේක අපි කරේ නෑ මේ පේපර් එක කරන්න තියෙනවා right හරි දැන් මෙතන question number 4 දැන් මෙතෙන් දිහන්නේ මොකද්ද අරමුදල් පාදක සහ අරමුදල් පාදක නොවන වශයෙන් බැංකුව විසින් සම්පාදනය කරනු ලබන ණය නිපීම් ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් වේ. පහත සඳහන් ණය නිපීම් සංසන්දනය කරන්න. ඒ කියන්නේ මොකද්ද මේ අරමුදල් පාදක සහ පාදක නොවන කියලා කියන්නේ එකක් තමයි අපි දන්නවා දැන් බැලන්ස් ෂීට් එකේ තුල බැලන්ස් ෂීට් එකෙන් එළිය. කියන්නේ මුදල් ගලා යාමක් සිද්ධ වෙනවා සමහර වෙලාවට මුදල් ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙම දීලා අපිට කියනවා ණය නිපීම් මෙන්න මේ වගේ තියක් මේක සංසන්දනය කරන්න. එතකොට මේක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපි එකක් ලියුවා තව එකක් ලියුවා එහෙම පහළට ලියන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ටේබල් එකක් අර මම කිය සමාලාට ප්‍රසන්ටේෂන් එකත් අපිට වැදගත් වෙනවා කියලා ටේබල් එකක OD එක ගැන මෙහෙම ලියනවා ටර්ම් ලෝන් එක ගැන මෙහෙම ලියනවා. එතකොට දැන් මෙතනදී දැන් සංසන්දනය කරනකොට අපිට සමානකම් අසමානකම් දෙකම ලියුවට කමක් නැහැ. දැන් මේකේ සමාන දැන් මේකටම අදාළ මේක ලියන්නත් පුළුවන් නැති වෙන්න. උදාහරණයක් ගත්තොත් OD එකයි ටර්ම් ලෝන් එකයි ලියුවාම අපි හොඳටම දන්නවා එකක් කාර්ක ප්‍රාග්ධන එහෙම නැත්නම් අපි ඕහෙඩ් පොදු කාර්ය පිරිවැය වගේ සඳහා පාවිච්චි කරනවා. ටර්ම් ලෝන් එක සාමාන්‍යයෙන් දිගු කාලින සඳහා පාවිච්චි කරනවා. يعني කෙටි කාලින දිගු කාලින කියලා ලියන්න පුළුවන්. නැත්නම් මේ දෙකම ඕන් බැලන්ස් ෂීට් ප්‍රොඩක්ට් එකක්. කාර්ක ප්‍රාග්ධන නැත්නම් අරමුදල් පාදක කරගන්න අවස්ථා දෙකක්. එතකොට එකකදී අපි ගන්නවා පොලිය අනිත් එකෙත් අපි පොලිය ගන්නවා. එහෙම නැත්නම් අපි ගත්තොත් බැංකු අයිරාවක් ගත්තොත් ඒක ඔන් ඩිමාන්ඩ් වෙනවා එක තැනකදී අරක වාරික වශයෙන් පෙවෙනවා. තේරුණාද? එතකොට දැන් අර හරියටම දැන් අපිට මෙහෙම ටේබල් එකකට ගහලා මේකට අදාළ සමානකම් මෙතන මේකට අදාළ අසමානකම් එහෙම අවශ්‍ය නැහැ. ටේබල් එකකට ගහලා අපි එකක පොයින්ට් 4ක් 5ක් ලියනවා අනිකේ පොයින්ට් 4ක් 5ක් ලියනවා. හොඳටම ප්‍රමාණවත්. දැන් අර හැම වෙලෙම අපි කල්පනා කරන්න වැඩිපුරම ලකුණු ගන්න සහ ක්‍රමවේදය මොකක්ද? දැන් අපි කරුණු දන්නවා කියන එක එකක්. කරුණු දැනගත්තට ඊළඟට අපිට ප්‍රශ්නයක් වෙනවා අපි කොහොමද අනිත් ළමයින්ට වඩා වැඩි විදිහකට මේක ප්‍රසන්ට් කරන්නේ. ඒක තමයි දැන් ටේබල් එකක් දැම්මම එක්සැමිනට සාමාන්‍යයෙන් හැමෝම කරන දෙයක් නෙවෙයි ඒ විදිහට ටේබල් එකක් දාලා ඒක ප්‍රසන්ට් කරන එක. ඒතර ඒ වාසිය අපිට ගන්නට පුළුවන්. හරි. නමුත් දැන් මෙතන කරුණු දැන් එක්සැමිනර් නිකන් ලියලා තියෙන එකකට පස්සේ එකක්. නමුත් එහෙම කමකුත් නැහැ. නමුත් මම කියන්නේ අපි කරුණු දන්නවා නම් සහ අපිට ඉදිරියට මේ වගේ වාසිය කියන්නේ එකක් ආවොත් අපි මේ වගේ ටේබල් එකකින් ඒක කරාට කමක් නැහැ. ඊළඟට ගමු දෙවෙනි එක මිලට ගත් බිල්පත් වට්ටම් කළ. කියන්නේ bill purchases and bill discount කියන්නේ මොකක්ද? එකක් bill එකක් purchase කරනවා bill purchase කියලා කියන check purchase කරනවානේ. අනිත් එක bill discount එක. ඊළඟට ඔඩපන and assurum ණය. ඒ කියන්නේ pledge loan කියලා එකක් තියෙනවා packing credit තව එකක් තියෙනවා. pawning and hire purchase facility. එතකොට කුලී සින්නක්කර කියලා එකක්. උගත් සත්‍තිකාරම් කියලා තව එකක්. එතකොට products ඇත්තටම 8ක් ගැන
අපි ලියන්න ඕනේ. දැන් මෙතනදී කල්පනා කරන්න දැන් එක ප්‍රොඩක්ට් එකක් ආව නම් අපිට එකකට පොයින්ට් 4ක් 5ක් ලියන්න පුළුවන්. නමුත් දැන් ප්‍රොඩක්ට්ස් ಜಾති දෙකක් එනකොට පහ ලියන්න ගියොත් අපිට වෙලා නැති වෙන නිසා අපි එහෙම නැත්නම් දෙකක් තුනක් එකකට. ඒ කියන්නේ දෙකටම 6ක් වගේ වෙන විදිහට ලියුවා නම් ඇති. මොකද ලකුණු 5ක් ගන්න කාලය කළමනාකරණය කරගන්නත් ඕනේ. නමුත් අපි විභාගයට යන්න කලින් පාඩම් කරගැනීම උපරිම කරන්න ඕනේ. විභාගෙදී අත්‍යවශ්‍යම වටිනාම ටික මෙතන ලියලා එන එක තමයි අපි මූලික වශයෙන්ම බැලිය යුත්තේ. බලමු අයිරා. කාලින ණය. බැංකු ජංගම ගිණුමේ සඳහන් අනුමත සීමාව තුළ එකඟ වූ ණයට ගැනීම විචල්්‍ය ගණන අයිරාවක් වේ. අයිරාවකදී ණයකරු සහ බැංකුව අතර එකඟතාව පරිදි අයිරා ශේෂයේ දෛනික පදනමින් විචලනය වේ. කාලීන ණයක් යනු නියමිත කොන්දේ සහ නිශ්චිත ගෙවීමේ ක්‍රමයෙන් වූ ස්ථිර ණය මුදලක් ණයට ගැනීම. ඒතර මේ දෙක සෑහෙන හරි. එතකොට අපිට ඕන නම් අර කාලීන ණයදී කියන්න පුළුවන් අපි එහෙම නියමිත කොන්දේසේ නිශ්චිත ගෙවීමේ ක්‍රමයකට එකඟ වූ ස්ථිර ණය මුදලක් ණයට ගැනීමකි. එතකොට ඒ ගෙවීම වාරික වශයෙන් ගෙවනවා කියලා ඒකට දාන්න පුළුවන්. අර බැංකු අයිරාකේදී එහෙම වාරික වශයෙන් ගෙවීමක් නැතුව අපි ඒක අපි කැමති වෙලාවක අපි ශේෂය අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක ඕනනම් බැංකු අයිරාවට උඩ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් යට ඒකත් වෙනම පොයින්ට් එකක් හැරලා දාන්නත් පුළුවන්. හරිනේ. දැන් අපි ගත්තොත් දෙවාර්ගයේම අරමුදල් පාදක අපි කිය on balance sheet. එතකොට කාලීන ණය මුදලක පොලිය අයිරාවක පොලියට වඩා අඩු විය හැකියි. ඒකත් හරි. මොකද බැංකු අයිරාවක තියෙන රිස්ක් එක වැඩි වෙනකොට ඒකට වඩා දිගු කාලීන ණය දේපලක් එක්ක තියෙනකොට පොලිය අඩු විය හැකියි. අයිරාවක් කෙටි කාලීන කාරක ප්‍රාග්ධන. කාලීන ණය දිගු කාලීන ඒක ස්ථාවර ප්‍රාග්ධන කියලා ලියන්න පුළුවන්. ඒ තුනට අමතරව තමයි අර මම කිව්වේ එකක් වාරික වශයෙන් කියනවා. අනිත් එක තමයි ශේෂය අපි කැමති වෙලාවට අඩු වැඩි කිරීමක් කරනවා. ඊළඟට දැන් අපිට සමහර වෙලාවට බැංකු අයිරාවක් වගේ ගත්තොත් ඒක මේ තවත් විශේෂ අවස්ථා උදාහරණයක් අපිට ලියන්න පුළුවන්. දැන් මොකක් හරි ව්‍යාපාරයක පොදු කාර්ය පිරිවැය. right පොදු කාර්ය පිරිවැය ගෙවීම වගේ අවස්ථාවක් වෙනකොට ඒ සඳහා අපිට පුළුවන් බැංකු අයිරාව පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ටර්ම් ලෝන් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් දේපල මිලදී ගැනීමක් නැත්නම් උපකරණ මිලදී ගැනීමක් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමක් වන අවස්ථාවකදී අපිට දිගු කාලීන ණය පාවිච්චි කරන්න පුළුවන් කියලා ලියන්නට හැකියාව තියෙනවා. මේ විදිහට තමයි අපි දැන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා විස්තර ටික කරන්න. එතකොට අපිට උපරිම ලකුණු සියාව ගන්න පුළුවන්. නැත්නම් මේක ඔයාලට ටේබල් එකක් හැටියට දාලා ඩෙෆිනිෂන් එක ෆීචර්ස් එහෙම කරන්නත් පුළුවන්. ඒතර ගොඩක් ලස්සනයි. දැන් ටේබල් එක ගහුවා උඩ කොටු දෙකේ ඩෙෆිනිෂන් යට ෆීචර්ස් එහෙම ලියන්න පුළුවන්. ඊළඟට බිල්පත් අනිත් එක මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ දෙක කරගෙන යනකොට ටග් ගාලා ඔයගොල්ලෝ ප්‍රශ්න කතා කරන්න අපි කියමු මට මම දැන් අර ටෙක්ස්ට් එනවා නම් මම බලනවා නමුත් මම මේක කරගෙන එතන ස්විච් වෙන්න ඕන හින්දා ටෙක්ස්ට් එකක් තියෙනවා බලමු මොකක්ද තියෙන්නේ කියලා නෑ රයිට් විශේෂ ප්‍රශ්නයක් අහන්නේ ටෙක්ස්ට් එකක් මොනවා හරි දාන්න ඕන නම් දාමු නැත්නම් කතා කරත් කමක් නෑ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ ප්‍රසන්ටේෂන් එකේ අනාතුරුතර කතා කරා කියලා ගැටලුවක් නෑ බිල්පත් මිලට ගැනීම බිල්පත් වට්ටම් කිරීම මොකද්ද බලමු බැංකුවට ලැබිය යුතු බිල්පත් වලට එරෙහිව ණය දීම බිල්පත් මිලට ගැනීමක් නම් වේ. ඇතැම් විට බිල්පත් ණය කාල පරිච්ඡේදයක් සඳහා නිකුත් කරන අතර ඒවා ගෙවිය යුතු වන්නේ ණය කාලයෙන් පසුය. බිල්පත් වට්ටම් කිරීම යනු විකුණුම්කරු විකුණුම් බිල්පත් සඳහා ඒවා කල්පින දිනයට පෙර මූල්‍ය අතරමැදි ආයතනයකින් මුදල් ලබා ගැනීමට මෙම සේවාව සඳහා එම අතරමැදි ගාස්තුවක් අය කරනවා. දැන් මොකද මේ දැන් අපි ඔය කියන්නේ බිල්පත් වට්ටම් කියන ගොඩක් වෙලාවට චෙක් ඩිස්කවුන්ට් වගේ තමයි බිල්පත් වට්ටම් කියලා හඳුනගන්නේ. ඒ කියන්නේ දැන් මට දවස් 90කින් හම්බෙන්න තියෙනවා නම් පේමන්ට් එකක් මම ඒක කලින් ඇවිල්ලා ඒක ඩිස්කවුන්ට් කරගෙන අරන් යනවා. චෙක් එක ඩිස්කවුන්ට් කරලා. අනිත් එක තමයි දැන් ෆැක්ටරින් වගේ බැංකුවක් ලැබිය යුතු බිල්පත්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒකත් නිකන් ඩිස්කවුන්ට් එකක්. හැබැයි නමුත් ඒකෙ වෙන්නේ මේ එතනදි වෙන්නේ රයිට්. ඒක මම ගන්නවා. රයිට්. දැන් අපි ගත්තොත් මොකක් හරි බිල්පතක් තියෙනවා. රයිට් මම ඔයාලට සල්ලි දෙන්න. මම ඒකේ අයිතිය අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මම ගෙවන්න වෙන්නේ අර නියමිත ණය කාල සීමාවෙන් පස්සේ. ඒකත් නිකන් බැලු බැලමටම නිකන් වට්ටම් කරනවට අපි ඒක දැන් චෙක් එකක් පර්චේස් කරනවා කියන එක චෙක් එක කියලා හිතන්නකො. චෙක් එකක් පර්චේස් කරනවා චෙක් එක ඩිස්කවුන්ට් කරනවා කියලා. දැන් ඒකට දැන් චෙක් එකක් පර්චේස් කරනවා කියලා අපි ඕද කවුන්ට් මොකද කරන්නේ? ඔයාලට දැන් මට දවස් දෙකකින් විතර තියෙන සල්ලි මම අද ඔයාලට දෙනවා. මම පර්චේස් කරනවා චෙක් එක රිස්ක් එක අරගෙන. දැන් ඒකට බිල්පත් වට්ටම් කිරීමේදී කරන්නේ දැන් පෝස්ට් චෙක්ස් එකක් තියෙනවා. දැන් ඒක මට පර්චේස් කරන්න බෑනේ. මම කියනවා රයිට් ඒක මට දීලා මම ඒකෙන් ඩිස්කවුන්ට් වැලියු එකක් දෙනවා. දීලා මට දවස් 20කින් 30කින් ඩිස්කවුන්ට් ඒක රියලයිස් වෙනකොට මුදල් එනවා. right එතකොට දැන් බිල්පත් මිලට ගැනීමත් ආකාරී කාරක ප්‍රත්‍යන අවශ්‍යතාවය
විල්පත් වට්ටම් කිරීමත් කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක්. දෙකේම මුදල් එළියට ගලා යාමක් සිද්ධ වෙනවා. මේ දෙකේම යම් ආකාරයට සේවා ගාස්තු ගෙවන්නට සිද්ධ වෙනවා. එතකොට මේ දෙකේම සේවා ගාස්තු ගෙවනට අමතරව ඒ ලබා ගන්න කෙටි කාලීන ණය මුදල ගෙවනකම් ඒ සඳහා පොලිය ගෙවීම සිද්ධ වෙනවා. right? ඒක තමයි මෙතනදී කියන්නේ කාර්ක ප්‍රාග්ධන කෙටි කාලීන. වට්ටම් කිරීමේදී ණය මුදලක් නිර්මාණය කරන පොලිය මුලදීම අඩු කරනවා. ඒකේ හැටි ඊළඟට බිල්පත් මිලට ගන්නකොට කරන්නේ අනකරේ මුළු වගේට ණය මුදල් නිර්මාණය කරන අතර සත්‍ය ගෙවීම ලදීට පොලිය අය කරනවා. ඒක අර ඒ කියන්නේ එක ඉන්ස්ට්‍රුමන්ට් එක අනුව අපි ඒක වෙනස් කරනවා කියලා කියන්නේ. නමුත් ඒ ක්‍රම දෙකේම එකක අප්ෆ්‍රන්ට් ගන්නවා අනිත් එකේදී වෙන්නේ අපි පස්සේ මේ පොලියක් හැටියට ඒක අය කරගන්නවා. නමුත් කාරණා දෙකම කෙටි කාලීන කාර්ක ප්‍රාග්ධන යම්කිසි ගාස්තුවකට යටත් යම්කිසි පොලියකට යටත් ආකාරයේ ණය ක්‍රම දෙකක් තමයි එතනදී අපි සඳහන් කරන්නේ. ඊළඟට ඔඩපන ඇසුරු. එකත් ටිකක් සාමාන්‍යයෙන් හොඳයි. මොකද ඒකෙදිත් මේ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි දැන් ඔඩපන ප්ලෙජ් එක කියන්නේ එකක්. අනිත් එක තමයි පැකින් ක්‍රෙඩිට්. ඔයගොල්ලෝ අහලා ඇති ඔය ඇසුරු ණය. ඒතර එක දෙයක් අපි එක්ස්පෝර්ට් වලදී පාවිච්චි කරන දෙයක් එකක්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට කෙටි කාලීන චක්‍රීය ණයක් හැටියට පාවිච්චි කරන දෙයක්. හරිද? එතකොට දැන් අපි බලමු මොකද්ද මේ එකින් එක වෙන්නේ කියලා. ඔඩපන ණයකදී ඔඩපනය කරන වත්කම් භාණ්ඩ සුරුකුම් කරන අතර ණයකරු ණය සම්පාදකයාට ඔඩපනය කරයි. ණය සම්පාදකයාට ණයකරු බැඳී පැහැර හැරියොත් සුරුකුම් අත්පත් කර ගැනීම හිමිකම පවතී. දැන් මේ උදාහරණයකට අපි හිතමුකෝ පාරිභෝගිකයෙක් කෙනා එයා කියන හරි මට මෙන්න මේ ටික අපේට තියාගෙන හරි ගබඩා කරගෙන එහෙම නැත්නම් අපිට ප්ලෙජ් එක කියලා හිතන්නකෝ. එතකොට ඒක අරගෙන කියනවා මට මුදල් අවශ්‍යයි එකක් තමයි වී ආපහු ගන්න එක. එහෙම නැත්නම් මේකම තියාගෙන මට තව මුදල් දෙන්න මට තව වී ගන්න. ඔය ක්‍රම දෙකම පුළුවන්. එතන මොකද කරන්නේ මම බැංකුව පාරිභෝගිකයෙක් නැත්නම් ණයකරුවා ඉන්නවා. අපි දෙන්න එකතු වෙලා අපි දෙන්නම එකඟ වෙන ස්ටෝර් එකක් ඒක සමහරට එයාගේ ස්ටෝර් එකක් වෙන්න පුළුවන් බැංකුවේ වෙන්න පුළුවන්. අපි දෙන්නම එකතු වෙලා එතකොට අපි දෙන්නගේම ද්විත්ව පාලනය යටතේ ඒක ගබඩා කරනවා. ඊළඟට අපිට එකක් කරන්න පුළුවන් ඒක සම්පූර්ණ ස්ටොක් එක තියාගෙන යාට දෙන මුදලෙන් එයා වෙන බිස්නස් කරලා ඉවර වෙලා ඒක සෙටල් කරාම මේකේ අයිතිය යාට දෙන්න පුළුවන් එක. දෙක මේක මුදල් දෙනවා ඒ මුදල් දීලා ගන්න ස්ටොක් එකම මෝගේජ් වෙනවා. එහෙම වෙලා ඊළඟට අපිට අවස්ථාවක් එන්න පුළුවන් එයා මේකෙන් කොටස් විකුණනකොට දැන් මේකේ මිලියන 100ක තොගයක් තියෙනවා මිලියන 20ක් විකුණනවා තව 50ක් විකුණනවා තව 10ක් විකුණනවා ඒ විකුණනකොට මගේ සහභාගීත්වයෙන් ඒක වෙනවා ඒ මුදල් මගේ account එකට ඇවිල්ලා අර ලබාගත්ත කෙටි කාලීන ණය pledge එක සෙටල් වෙනවා. එතකොට මේකත් කාර්ක ප්‍රාග්ධන ණය. එතකොට මේක කෙටි කාලීන. එතකොට මේකෙත් සුරුකුම වෙන්නේ තොගය. ඒකෙදිත් යම් කිසි ආකාරයේ සේවා ආදායමක් තියෙනවා ඒ වගේම තමයි පොලියක් තියෙනවා. ඒතර දැන් ඒ ඕඩපන ණය එහෙම ඔපරේට් වෙන්නේ. අන්තික විශේෂයෙන් මේක ගොඩක් වෙලාවට ඔය කියන තොගයක් රඳවා ගැනීම වගේ දෙයක්. ඒ කියන්නේ ඉම්පෝර්ටර් කෙනෙකුටත් මේක දෙන්න පුළුවන්. දැන් වාහන ඉම්පෝර්ට් කරලා අපි ඇත්තටම වාහනේ තොගේ වෙනකොට පොත්පත් ටික අපි තියාගෙන කරන්නේ නිකන් ප්ලෙජ් එකක්. ඇසුරුම් ණය පිටවට චුට්ටක් වෙනස්. ඒ කියන්නේ ඇසුරුම් ණය මම අර කලිනුත් පැහැදිලි කරලා මෙතනදි වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් බැංකුවෙන් මුදලක් අරගෙන ඒ කියන්නේ පිටින් එන ඕඩර් එකට එයා ඕඩර් එකක් හදනවා. ඒ ඕඩර් එක හදන්න එයාට මුදල් ඕනේ. ඒ සඳහා තමයි අපි ඕඩර් එකක් බේස් කරගෙන එක්ස්පෝර්ට් ඕඩර්, එක්ස්පෝර්ට් LC ඒක බේස් කරගෙන කෙටි කාලෙක ණයක් දෙනවා. එයා ඒක පාවිච්චි කරලා ඕඩර් එක හැදලා ඒක නැවගත කරාට පස්සේ පුළුවන් අපිට මේ ණය වෙනුවට අර පැත්තෙන් බිල් එකක් හදලා බිල් එක ඩිස්කවුන්ට් එකෙන් මේක සෙටල් කරන්න. දැන් කලින් ක්‍රමයට වඩා මේක පොඩි වෙනසක් වෙනවා. මෙතන වෙන අවදානම් ටිකක් තියෙනවා. මොකද මෙතනදී මම එයාට මුදල් දුන්නා ඕඩර් එක කරේ නැත්තම් එයා performance risk එකක් කියලා අපි කියනවා. ක්‍රියාකාරී අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙයා හදලා ඉවර කරලා ඔක්කොම කරලා රට යවුවාම බය මෙයාට සල්ලි ඉුවේ නැත්තම් බය රිස්ක් එකකුත් තියෙනවා. එයා මෙයාට ඉුවේ නැත්තම් ඒ මුදල් මට ලැබෙන්නේ නැහැ. මේ පැකින් ක්‍රෙඩිට් එක සෙටල් කරන්න. දැන් කලින් එකේදී දේශීය අපි මෙතන බැංකුව බරෝව ස්ටෝර් එක එතන අපි ගණන් කරගෙන ගියා. මෙතනදී පිටරටක් සම්බන්ධ ඒ කියන්නේ
ඉම්පෝටර් කෙනෙක් ඉන්නවා. එක්ස්පෝර්ටර් මගේ කෙනා. මෙයාගේ performance එක එහෙම නැත්නම් ඒ කියන්නේ එකක් එක්ස්පෝර්ටර්ගේ performance එක මේ පැත්තේ තියෙනවා අරගේ ඉම්පෝර්ටර්ගේ performance එක තියෙනවා. මේ දෙකම සම්බන්ධ වෙන එකක් තමයි මේ packing rate එක කියලා කියන්නේ. ඇසුරුම් ණය යනු මූලික වශයෙන් අපනයන කරුවන්ට හෝ විකුණුම් කරුවන්ට නැවගත කිරීමට පෙර සම්පාදනය සඳහා මූල්‍යකරණය කරන ක්‍රමයක්. ඒ කියන්නේ දැන් අපනයන කරුව හරි එහෙම නැත්නම් යම් කිසි දෙයක් නැවගත කරන්න කලින් බඩු හදලා නැවගත කරන්න කලින් අපි දෙන යෝජනා ක්‍රමයක්. බැංකුව විකුණුම් කරු නමින් වන ණයවර ලිපියට අනුව ඒ කියන්නේ ඉම්පෝර්ටර් ගේ තියෙන එක්ස්පෝර්ට් LC එක අනුව භාණ්ඩ සේවා විකිණීම සඳහා වන කවුරු කළ ආරම්භ මත ආරම්භතල් සම්පූර්ණ මට තියෙන එක්ස්පෝර්ට් LC එකක් ඕපන් account order එකක් confirm order එකක් විකුණුම් කරුවර පැත්තේ ඉන්න කෙනාගේ එක අනුව මම මේ විදිහට එක්ස්පෝර්ටරට අපනයන කරුට ලබා දෙන ණය. ඇසුරුම් ණය ණයකරුගේ ගැනුම් කරුවන්ගේ තහවුරු කළ ඇනවුම් සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට නිමි භාණ්ඩ මිලදී ගැනීම වෙනත් නැවගත කිරීම දාලා විධාන සඳහා. එයි දැන් මේ අපි එක්ස්පෝර්ට් ඕඩර් එකක් තියෙනවා. ඒ එක්ස්පෝර්ට් ඕඩර් එකට බේස් කරගෙන නේද මේ සල්ලි දෙන්නේ. ඒතර එක්ස්පෝර්ට් ඕඩර් එක බේස් කරගෙන සල්ලි දෙන්නේ අතෙන්ට මම මොකටද? එයා රෝ මෙටීරියල් ගන්න ඕනේ. පොදු කාර්ය පිළිවෙල තියෙනවා. ඉනිෂ්කුට් වෙන්න පුළුවන්. තව දේවල් ගන්න පුළුවන්. ලේබර් වගේ දේවල් වලට වෙන්න පුළුවන්. මොකද මේ වැඩේ කරන්න තමයි මම මුදල් දෙන්නේ. ඒ මුදල් මම මොකද කරන්නේ? ඒ මුදල් එයා හදලා ඉවරුනහම මොකද කරන්නේ? ඒකයි නැවගත කරනවා. කාටද ආරයට? එයා මට කියන shipping documents ටික. කියනවා මම මෙහෙම කරා. දැන් මට ඕන නම් පුළුවන් ඒ shipping documents ටිකෙන් ඩිස්කවුන්ට් කරලා මොකද මට දැන් බයගෙන් සල්ලි එන්න ඕනේ. මේ packing rate එක settle කරලා export bill purchase එකක් කරලා export bill එකක් ඩිස්කවුන්ට් කරගෙන අපිට තියාගන්න පුළුවන්. හරි. එතකොට ණය මුදල් කෙටි කාලයකට දෙනවා. පොලි අනුපාත. දේශීය විදේශීය කියන්නේ ඒක ඩොලර් වලින් වෙන්න පුළුවන් රුපියල් වලින් වෙන්න පුළුවන්. ලෝකල් packing credit ඒවත් කියන්නේ ලෝකල් රුපීස් වලින් උත් යනවා. මේ ඩොලර් වලිනුත් තියෙනවා. නැත්නම් foreign currency denomination එක. අපනයන ඉපයීම අනුව අය කිරීම විධිවිධාන. ඒ කියන්නේ අපනයන දැන් අපි කොහොමද ගානේ අපි ඩොලර් කොච්චර උපයනවද ඒ අනුව අපිට පුළුවන් ප්‍රයිසින් එකක් කරන්න. ඒ කියන්නේ අපි ඒකට ගොඩක් වෙලා ඩොලර් ප්‍රයිසින් වෙනවා. ඒකට රිස්ක් එක අඩුද වැඩිද අනුව අපි ප්‍රයිසින් එක දෙනවා. අමුද්‍රව්‍ය මිලට ගැනීමට අර්ධ නිමි භාණ්ඩ සහ නිමි භාණ්ඩ සඳහා. ඒ කියන්නේ දැන් අපි මේ ගත්තාම ඒකෙදි work in progress වෙන්න පුළුවන්, raw material වෙන්න පුළුවන්, finished goods වෙන්න පුළුවන්. තරඟකාරී මිලකරණ. ඒ කියන්නේ දැන් ඒ ටික තමයි මූලික වශයෙන් තියෙන්නේ. දැන් මෙතනදී අර ඒ දෙක අර නිකන් apple to apple වගේ අපිට කම්පෙයාර් කරන්න බැරි වුණා. ඇයි? එකම જાතිය දෙකක් නෙවෙයි. ඒක නිසා තමයි pledge එක වෙනම ලිව්වා. PCL එක වෙනම ලිව්වා. දැන් මම ඔයගලන්ට කියන්නේ දැන් මේක හිතන්නකෝ අපි ටේබල් එක දැම්මම කොච්චර කොහමද? definition එක උඩින් ලිව්වා. ලක්ෂණ ටිකක් ලිව්වා. ලක්ෂණ ටිකක් ලිව්වා. ඒකෝට දැන් මේක හොඳයි. ඒතකොට අරගේ ප්‍රසන්ටේෂන් එක ඊට වඩා හොඳයි. ඉතින් අර අපි කල්පනා කරලා බලන්න ඕන සමහර වෙලාවට අපිට මේ වගේ වාසි කියන්නේ ඒ අපි හොඳටම උත්තරේ දන්නවනම් අපි ඊළඟ ස්ටේජ් එකට කොහොමද යන්නේ කියන එක පොඩ්ඩක් බලා ගන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මේක බලමු. උකස් කුලිය සින්නක් කරා. රන් භාණ්ඩ අයිතමය සුරුකොම් කර ලබා ගන්නා ණය මුදල් මෙසේ හැඳින්වේ. ක්ෂණික වරමුදල් ලබා ගැනීමට මේ ජනප්‍රිය පරිචයක් වන අතර අරමුදල් පවතින විට උකස් කරන ලද භාණ්ඩ බේරා ගැනීම සිදු කරයි. උකස් ණය අවදානම් රහිත ණය ක්‍රමයක් ලෙස බැංකුව විසින් හඳුනාගෙන ඇත. ණය සීමාවන් වෙළඳපොලේ රන් මිල ගණන් වලට සම්බන්ධ කරනවා තියෙනවා. දැන් මේ මොකද්ද මේ කියන්නේ? අපි pooling advances. gold loan වගේ දේවල් මේ. මොකද වෙළඳපොලේ තියෙන කැරට් 18 22 24 ඒ ආකාරයට 20 ඒ අනුව කැරට් ඒජ් එක අනුව අපේ ඇඩ්වාන්ස් රේට් එක වෙනස් වෙනවා. ඒතර මේක කෙටි කාලීන. දැන් මේක gold loan එකක් නම් මාස 3යි 6යි. pooling නම් අවුරුද්දයි. මෙතනදී මොකද තියෙන්නේ? මෙතන තියෙනවා market risk එකක්. gold ඔයගොල්ලන්ට මතක නම් අවුරුදු දැන් 8කට 9කට කලින් එකවරම gold prices crash වුණා. එතකොට ඒක නිසා බැංකු මහා පරිමාණයෙන් හිට් එකක් ගත්තා. කියන්නේ අපි gold loan ලොකු exposure එකක් තිබ්බ නිසා. වෙළඳපොළ අවදාන විටයට කෙටි කාලීන සුරුකුමේ පවත්වාගෙන යාමේ සහ වෙළඳපොළ මිල වෙනස් වීම සලකා පොලි අනුපාතයේ ඉහළ අයල් කිරීමක් කරනවා අපි. උකස් අයිතමයන් නිර්දේශ කර විකිණීමෙන් මුදල් අය කරන. දැන් අපි දන්නවා pooling auction එකක් කියලා යනවා. නැත්නම් දැන් අපි සමාජලාවට වෙන්නේ දැන් මේක ගෙව්වේ නැත්නම් අර අනිත් පැත්තෙන් කතා කරොත් මේක ඇවිල්ලා මොන වගේ එකක්ද? මේක asset based lending එක. මේකෙදි මම කල්පනා කරනවාද මේ ණය අරගෙන ඔයා මොනවද කරන්නේ? මේ ණය අරගෙන ඔයා කොහොමද ගෙවන්නේ?
වර්ගමූල ප්‍රවාහය මොකක්ද? ඒවා මම මෙතනදී බලනවද නැහැ. මෙතනදී මූලික වශයෙන්ම මම බලන්නේ value එකට asset එක කොච්චරද, asset එකෙන් කොච්චර value එකක් දෙනවද? discounted price එක කොච්චරද? දැන් අපි ගත්තොත් මේ දවස්වල දැන් 20 ඒ කියන්නේ 22 carriage එකකට අපි දෙනවා 70000 75000 right? එතකොට ඒ කියන්නේ මොකද්ද? එතනදී දැන් value එක අඩු වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් සමහරවිට ඔක 70000 75000ට යන්නත් පුළුවන් 50000ට යන්නත් පුළුවන්. ඒතර මූලික වශයෙන්ම අපි වෙළඳපළ මත වෙළඳපළේ වටිනාකම මත වෙනස් වීමක් මෙතන සිද්ධ වෙනවා. ඊට කුලී සින්නක් කර higher purchases ඒකත් සමහරට අපි අහලා තියෙනවා. higher purchases වත්කම් සඳහා මූල්‍යකරණය කරන ක්‍රමයක්. එකඟ වූ කොන්දේසි අනුව වත්කම් ෂෙය වීම ආවරණය වන අයුරු කුලිය හෝ වාරික එකඟ වූ කාලය තුළ ගෙවීම එකඟතාවයෙන් මත ප්‍රාග්ධන පිරිවැය ආවරණය කරන පොලියක් අය කරනු ලැබේ. සීලව ණය වාරිකයේ වූ පසු ණයකරට වත්කමේ නෛතික හිමිකාරීත්වය ලැබේ. මේක දැන් ඔයගොල්ලන් හුඟක් පැහැදිලි ඇති එකක් තමයි අපි හිතමු අපි දැන් ගෙදරකට අවශ්‍ය යම් කිසි ඔය අපි හිතන වොෂින් මැෂින් එකක් ෆ්‍රිජ් එකක් ඒ වගේ උපකරණයක්. එහෙම නැත්නම් අපි දෙවෙනි පන්නේ වාහනයක්. එතකොට ඒ වගේ එකක් අපි මිලට ගන්නකොට අපි ෆයිනෑන්ස් ලීස් එකකට යනවට වඩා higher purchase එකට අපි යනවා. higher purchase එකට ගියාම මොකද කරන්නේ? right අවුරුදු 3ක් අවුරුදු 4ක් 5ක් ඔයා මෙන්න මේ වාරික හැටියට මේක ගෙවන්න. ඒතර ගෙවනකොට ඒ ගෙවන අතරතුර මේක පාවිච්චි කරනවා. ඒ වාරිකට ගෙවිලා ඉවරුනහට පස්සේ අපි එකඟ වෙච්ච කොන්දේසි අනුව තනිකරම මේකේ අයිතිය පරිභෝගිකයාට හිමි වෙනවා. ඒතර ඒක මධ්‍යකාලීන සතිගු කාලීන. මොකද මාස 6න් අවුරුද්දෙන් ගෙවෙනව නෙවෙයි මේ අවුරුදු 4 5 6 ඒ විදිහට යන්න පුළුවන්. ඒතර සුරකොක්කල වත්කම අත්පත් කර ගැනීම සහ විකිණීමෙන් ණය මුදල අය කර ගන්නවා. දැන් අපි හිතමුකෝ අපිට අරය ගෙව්වේ නැත්තම් higher purchase act එකේ ඒගොල්ලන්ට පුළුවන් මේක සීස් කරගෙන යන්න. ඒකයි ඔය දකින්න සමාල්ලාවට ඔය ගෙවල් වල ගිහිලා ෆ්‍රිජ් එකක් උස්සගෙන ගියා. එහෙම නැත්නම් ටීවී එකකින් ගියරම ගියා. වොෂින් මැෂින් ඒ කියන්නේ higher purchase act එකේ ඒ higher purchaser-ට අවශ්‍ය නම් අරය ගෙව්වේ නැත්නම් ඒක අරගෙන ඉන්න පුළුවන්. ඒතර වත්කම් පවත්වාගෙන යන්න නැතු කිරීම ණය කරු. දැන් මේක දැන් higher purchase agreement එකේ මොකද වෙන්නේ? අර finance lease එක වගේ. finance lease එකේ කාර්යක මම ගෙවනකම් මගේ අයිතිය ආවේ නැති වුණාට මම මේක සර්විස් කරන්න ඕනේ. මම මේන්ටේන් කරන්න ඕනේ. මම ඉන්ෂුර් කරන්න ඕනේ. දැන් මේකෙත් එහෙමයි. ෆ්‍රිජ් එක වොෂින් මැෂින් පාවිච්චි කරනවා මොන හරි කැඩුනත් හදාගන්න එක ඔක්කොම කරන්නේ මම. දැන් මම වාරිකට ගෙවනවා. මොන හරි වෙලා ගෙව්වේ නැත්තම් ඒගොල්ලන්ට අවශ්‍ය නම් මේක අරගෙන යන්න පුළුවන්. ඒක තමයි මූලික වශයෙන්. දැන් මෙතන ඊටාම වටින ප්‍රශ්නයක්. මොකද මෙතනදී අපි සාකච්ඡා කරා ඇත්තටම මේවා 8ක්. ඒ කියන්නේ type of products 8ක් පාවිච්චි කරා. ඒතකොට මේ 8ක් පාවිච්චි කරනවා කියලා කියන්නේ 8කට කාරණා අපි හොයාගත්තා. right දැන් මම දැන් ඔයාලට පැහැදිලි කරේ දැන් මෙතන පාස් පේපර්ස් වල 3ක් 4ක් කරනකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් අපෙන් අහනවා products 15ක් විතර වගේ තමයි හැම තැනකදීම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපි මහන්සියක් වෙලා හරි මේ products ටික බලාගත්තොත් අපිට ඒ කියන්නේ අර මම එදා සාකච්ඡා කරා වගේ ඒ කියන්නේ අපිට හරිම පහසුවෙන් ඔය ලකුණු 16ක් 17ක් ගන්න පුළුවන් 20කින්. මොකද අමාරු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. මොකද හැම වෙලේම අහන්නේ ඒ පිළිබඳ කෙටි සටහන. දැන් කෙටි සටහන ලියන එක අපිට මං හිතන්නේ සෑහෙන මට්ටමකට කරන්න පුළුවන් නේ. දැන් අපි එච්චර එක්ස්පර්ට් එක. හේතුව දැන් අපි දන්නවා අපේ මොඩල් එකක් තියෙනවා. ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පහුගිය ප්‍රශ්න පත්‍ර අහනකොට එක්සැමිනර් අහලා තියෙන ක්‍රමවේදයන් අපි දන්නවා. එතකොට අපිට හරියම ලේසි දැන් අර කරුණු ඉගෙන ගන්න. නම්බර් 2 අපි මොකද්ද කරන්න ඕනේ? ඒක ප්‍රසන්ට් කරන විදිය. ඒක දැන් මම කිව්වා දැන් කාරණා දෙකක්. එකක් තමයි අපිට දැන් මේ වගේ එකක් ආවහම ඔයාලට අවශ්‍යයි නම් ආන්සර් ප්ලෑන් එක ලියන්න පුළුවන්. කොහොමද? ආන්සර් ප්ලෑන් එකේ ලියන මේ ප්‍රොඩක්ට්ස් අතර මම මෙන්න මේ විදිහට විස්තර කරනවා. මුලින්ම ඩෙෆිනිෂන් එක, ඊට පස්සේ මේකේ ලක්ෂණ ටිකක්, වාසිය අවාසි, ඒ විදිහට තමයි මම මේක ටච් කරන්න කියලා නිකන් උඩින් වා ලියනවා. එක්සැමිනර් දින ආන්සර් ප්ලෑන් this question මෙන්න මේ විදිහට මම කරන්නේ. ඊළඟට මම යන්නේ මොකද? ටේබල් එකට යනවා. ටේබල් එකට ගිහිල්ලා මම කරන්නේ ප්‍රොඩක්ට් එක මෙතන ලිව්වා. අනිත් ප්‍රොඩක්ට් එක ඩෙෆිනිෂන් එක මුලින්ම ලිව්වා. ඊළඟට යම් කාරණා ලිව්වා. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. ඒක දිහා දැක්ක ගමන්ම දැන් ඔයා ගන්නවා මෙතන එකයි, මෙතන එකයි, මෙතන එකයි, මෙතන එකයි. ඒතකොට දල වශයෙන් ගත්තොත් පේපර්ස් දෙකක දෙපැත්තට එක හදලා තියෙනවා. දැන් නිකන් ඔයා හිතන්න දැන් අපි ඒ වගේ දෙයක් කරනකොට දැන් එක්සැමිනර් බලනවා right. දැන් අපි අනිත් ළමයි ඔක්කොම කරන්නේ කොහොමද? අනිත් ළමයි ඔක්කොම කරන්නේ නිකන් ලියාගෙන යනවා. සමහර අය ඡේද ලියනවා. දැන් ඔය ඡේද ලියලා ඒ විදිහට සියලු දේටම වඩා වැඩි
මම කියන්නේ ප්‍රසන්ටේෂන් එක. ඒ කියන්නේ පිළිගැනීමක්. එහෙම නැත්නම් එයා දැක්කාම එයාට ලොකු මේව එකක් එනවා රයිට් මෙයා වෙනස්. ඊළඟට යනවා කරුණු වලට. කරුණු වලටත් බලනකොට බලන්න හොඳ කරුණු තුනක්. දැන් අපි ගත්තොත් කෙටිකාලීන දීර්ඝකාලීන. එතකොට පොලිස් සේවා ආදායම. එතකොට ඒක හරියට පාවිච්චි කරන ක්‍රමවේදී, ඒකේ තියෙන අවදානම් වගේ. මේකේ අපි දැක්කේ නෑ ගොඩක් වෙලාවට ඔය අවදානම් ගැන. මේකේ අපි දැක්කේ නෑ ගොඩක් වෙලාවට වාසිය වාසි ගැන. ඒවත් එකක් අපි දන්න නිසා ඔයාලට මෙතෙන්ට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒ විදිහට තමයි අපි චුට්ටක් බලන්න ඕනේ කොහොමද මේ උපරිම ලකුණු ටිකක් ගන්න කියන එක. right. දැන් මට ඔයගොල්ලන්ගේ මොන හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න එහෙම මොන හරි තියෙනවද? පැහැදිලි කරගන්න. අහන්න දැන් විනාඩි 2-3ක් අපි අරගෙන ප්‍රශ්න එහෙම තියෙනවා නම් අපි අහන්න බලන්න. මොනවා හරි ගැටලු මොනවා හරි තව අමතර පැහැදිලි කිරීම මොනවා හරි තියෙනවා නම් කියන්න බලන්න. මොකොත්ම නැද්ද? all clear? සජිත්, මధుරිකා, සම්පත්, අමාලි ඔක්කොම clear? right, thank you සම්පත්. අනිත් අය කොහමද? yeah. okay දසුනි thanks මధుරිකා right ඒ කියන්නේ දැන් මට තේරෙනවා දැන් ලොකු අමාරු නැතුව ඇති right thank you Sherin thank you Dulip thanks Dulan thanks Charita එතකොට අපිට අර දැන් මට හැම වෙලේම ඕනේ දැන් මේ ඕගොල්ලෝ කරන දෙයින් අර අපි බේසික් එකටම ගිහිල්ලා හිතලා ප්‍රශ්නෙට විසඳුමක් තෝරන්න. දැන් ආයි කටපාඩම් කරනවා කියන එක මේකට උත්තරේ නෙවෙයි. අපි දැන් කටපාඩම් කර කරන්නේ නැහැ. අපි උපරිමයක් බලනවා දැන් මේ මොඩල් එකක්. දැන් අපි තුන් පාස් පේපර්ස් දෙක තුනක් කරන එකේ තීරුම මේ පාස් පේපර්ස් දෙක තුනෙන්ම අපි හදාගන්න අපිට ආවේනික වෙච්ච ක්‍රමවේදයක්. එතකොට දැන් විභාගයේ ඒ වගේ ඒවා ඒ කියලා හිතලා එනකොට දැන් ඔයා ප්‍රොඩක්ට්ස් 15ක් පාඩම් කරගන්න දැන් මේ අපි තුන් පාස් පේපර්ස් පහක් බලනකොට එක එකට විවිධ වෙච්ච ක්‍රම මේ ඒකට ඉන්පුට්ස් එකක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරගත්තාම ඔයාට සෑහෙන හොඳ ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි කරුණු ටික හරි ගියාම අපි බලනවා ආන්සර් ප්ලෑන් එකක් එක්ක. මෙහෙම සමහරලාට කාට හරි අපිට ඕන නම් මෙහෙම දැන් අපි එක සර්කල් එකකින් රයිට් මේ ප්‍රොඩක්ට් එක එහෙම බෝල හතරක් වට යන්දිනවා. එතකොට මෙතන ඩෙෆිනිෂන් එක ලියනවා. මම මේ කියන්නේ අලුත් දේවල්. දැන් ඩෙෆිනිෂන් එක ඔයාලට ලියනකොට ඔයා දැන් මේක නිකන් ටිකක් ලොකු සර්කල් එකක ඔයා ඩෙෆිනිෂන් එක ලියනවා. මොකද්ද මම කරන්නේ කියන්නේ? උත්තරේ කොහොමද දන්නවනේ. පොඩක් අපි වෙනස් කරලා බලනවා. මුළු පේපර් එකටම කොහොම මේ ඇක්‍රොබැට්ස් අපි දාන්නේ නැහැ. නමුත් අපි හොඳ දන්න එකකට අපි ටිකක් පොඩි දෙයක් කරලා පෙන්නනවා. ඒතර ඉම්ප්‍රෙෂන් එක. එක්සෑම් එක දැන් අපිට දැන් යම් කිසි ඊළඟ තලයකට යනවා. දැන් අපි හැම තැනකදීම දැන් අපි බලන්නකො ජොබ් එකකට ගියා මොකකට හරි ගියා සියලු තැනකදී මොකද තීරණය වෙන්නේ? How well we communicate නේ. How well we present නේ. ඉන්ටර්විව් එකකට වා හොඳට ඇඳගෙන කරගෙන යන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම වටිනවනේ. ඊළඟ ඉන්ටර්විව් එකේ වා කතා කරන ටිකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් නේ. වැඩ ඇත්තටම සෙකන්ඩරිනේ වැඩ එතන පෙන්වන්න බෑනේ අපිට. එතකොට ඒ වගේ තමයි ඕනම දෙයක විභාගයක් වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම අපි චුට්ටක් බලන්න ඕන ස්මාර්ට් වෙන්න ඕන. අර hard and smart කියනනේ. hard work. විභාග හොඳට වැඩ කරනවා, පාඩම් කරනවා, කරන්න පුළුවන් උපරිම ටික කරනවා. when go to the exam එතනදී අපි ස්මාර්ට් වෙන්න ඕන. එතනදී බලන්න ඕන කොහොමද අනිත් ළමයින්ට වඩා මම ස්කෝර් කරන්නේ.
එකම ප්‍රශ්නෙට උත්තර ළමයි 4 දෙනෙක් ලියුවොත් 4 විදිහකට ලියන්න පුළුවන්. 4 විදිහේ අපි බලනවා රයිට්. උත්තරේ එකම නම් ඊළඟ පස්සේ අපිට වෙනස් වෙන්න පුළුවන් අපි ප්‍රසන්ට් කරන විදිහ. ඒක ස්ට්‍රක්චර් එකකින් වෙන්න පුළුවන්, මොඩල් එකකින් වෙන්න පුළුවන්, ප්‍රසන්ට් කරන විදිහ වෙන්න පුළුවන්, නැත්නම් උදාහරණ දක්වන විදිහ වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මම මේ පරිම මට්ටමේ දැන් මේ මොඩල් රූප දාලා අරන් මනම් දාලා ඔක්කොම මම මේ ඔයගලන්ට කාවක් දාන්න හදන්නේ ඒකයි ඕනේ. දැන් මෙච්චර කල් අපිට නැති වෙලා තියෙන්නේ ඒක තමයි. සමහරවිට අපි ගොඩක් මහන්සි වෙලා ඔක්කොම කරලා එතන ගිහිල්ලා ලියනකොට අපි ඔක්කොම අමතක කරලා ඡේද වගේ ලියලා එනවා. කොච්චර කරත්. දැන් අපිට හැටි. අපි ට්‍රැඩිෂනලි පුරුදු වෙලා තියෙන්නේ. මොකද අපි කවුරුත් ඔක කියලා දීලා නැහැ. අපි කරලා නැහැ. මොකද අපි දැන් පළවෙනි තුන්වෙනි පොයින්ට් එක විතරම අපේ විභාගේ තියෙන්නේ 0.4 answers only. දැන් ඒකම බලලම අපි ඡේද ලියනවා. ඡේද ලියන එකේ වැරද්දක් නැහැ. එක්සැමිනර් අවුට් ඔෆ් වේ ගිහිල්ලා ඒක කියවලා ඒකේ පොයින්ට්ස් 4ක් ආවොත් ලකුණු 4යි පොයින්ට්ස් 5ක් සෝරි 3ක් ආවොත් 4යි කිය දෙන්න එයා කියවන්න බෑ. කියවලා එයා තේරුම් ගන්න බෑ පොයින්ට්ස් ටික. එතකොට සජෙස්ටඩ් ආන්සර්ස් එකත් එක්ක ළඟින් යන්න බෑ. ওই කාරණා ගොඩ ගැහෙනකොට මොකද වෙන්නේ? එතකොට එයාට මිස් වෙනවා එකක්. හරි. එහෙම නැත්නම් ඔයා ලියලා තියෙන විදිහයි අරකේ පොඩි ගැටලුවක් වෙනවා. ඇත්තට මේක කන්වින්ස් වෙන්නේ නැහැ ලිව්වහම මේ විදිහට. නැත්නම් කෙටියෙන් ලිව්වොත් කෙටි කාලින් කෙලිවුවා නම් හරි. කෙටි කාලින කාරක ප්‍රාර්ථනා මෙහෙම. එතකොට අග්ගර දන්න ආරයි මෙයා රයිට්. මෙයා දන්න මේක චක්‍රීය කෙටි කාලින කාරක ප්‍රාර්ථනා. අවශ්‍ය කරන උත්තරය එතන තියෙනවා. මොකද අපිට කියලා නැහැනේ දිග උත්තර දෙන්න කියලා. කෙටි උත්තරකෝ මෙයාට නොදී මේ බෑ ලකුණු. අන්න ඒ වගේ හැම වෙලෙම දැන් මේ කරන මම කියන්නේ හැම කරන එක්සර්සයිස් එකකම ඔයගලන් අවුට්කම් එක වෙන්න ඕනේ. කොහොමද මම මේ ස්ට්‍රක්චර් එක හදාගන්නේ? කොහොමද මම එතෙන්ට යන්නේ කියන එක තමයි මූලික වශයෙන්ම කළ යුත්තේ. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙත් පොඩ්ඩක් බලමු. ඒකෙදි කොක්කක් දහන්නේ බැංකුවක සිල්ලර හා SME පහළ කාණ්ඩයේ ණය සඳහා සැලකිය යුතු ලෙස නිරාවරණය වීම එක්ස්පෝෂර් හා ණය ප්‍රදානයේ වේගවත් වර්ධනයක් ඇති බව ඉහළ අවදානම් අභිරුචියක් පවත්වා ගන්නා බව බැංකුවක ශ්‍රේණීකරණය කර නියෝජ්‍යායතනයක් ප්‍රකාශ කර සිටින. ඒ කියන්නේ දැන් අපි තුමු ෆිච් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුමු මූවර්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් S&P වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ බැංකුවක රිස්ක් රේටින් එක නැත්නම් බැංකුවක ක්‍රෙඩිට් රේටින් එක ගැන කියනකොට ඒගොල්ලෝ කියනවා රීටේල් SME වලට substantial exposure එකක් තියෙනවා. සහ credit growth එක high. ඒ කියන්නේ high exposure to retail SME, higher credit growth, higher risk appetite. ඔය තුන ඒගොල්ලෝ කියනවා. එතකොට retail SME කතාව ඔයගොල්ලන්ට තේරෙනවනේ. ඒ කියන්නේ වැඩිපුර individual පැත්තට corporate පැත්තට යන්න නැතුව යනවා එක. දෙක credit growth එක. ඒ කියන්නේ අපිට බැංකුවකට එක අවුරුද්දකට සාපේක්ෂව ඊළඟ අවුරුද්දේ growth එක අපිට පුළුවන් එක ක්‍රම. එකක් තමයි average, slow, higher. මේ අවුරුද්දේ 10යි නම් 25ක් කරන්න. 10 නම් 10 තියන්න පුළුවන්. 10 නම් 7ක් විතර කරන්න පුළුවන්. දැන් එතකොට 25ක් කියලා කියන්නේ higher growth එකක්. එතකොට ඒ කියන්නේ අපි SME retail එකේ තව මාකට් වලට යනවා කියන එකනේ. එතකොට දැන් මේ දෙකම කරනකොට value බලමට පාවලෝ කියනවා right වගේ risk appetite එක. අවදානම අභිරුචිය. අවදානම් ගැනීමේ සම්භාවිතාව වැඩි කියලා දැන් ඔන්න අපිට දීලා තියෙන ස්ටේට්මන්ට් එකක්. ඒක අනුව දැන් අපිට කියනවා ඔන්න ප්‍රශ්න ටිකක් අහනවා. බැංකුවක ණය නිපැයුම් කලමින් නිදසුන් තුනක් භාවිතා කරමින් සිල්ලර් ණය සම්පාදනයේ අර්ථය පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපි ඉන්ඩිවිජුවල් නැත්නම් රීටේල් ක්‍රෙඩිට් සෙක්ෂනින් ප්‍රොවිෂනින් කියන්නේ මොකක්ද කියලා උදාහරණ තුනක්. කියන්නේ මේ රීටේල් ලෙන්ඩින් කියන එකට අදාළ උදාහරණ තුනක් අරගෙන පැහැදිලි කරන්න. 1. බැංකුවක ණය කළඹ සිල්ලර සුළු මධ්‍ය පරිමාණ පහළ කාණ්ඩයේ ණය සම්පාදනය සඳහා සැලකිය යුතු නිරාවරණ වීම තුලින් බැංකුව ඇතුළේ වාසි අවාසි. ඒ මොකද්ද මේ? ඔයා SME සෙක්ටර් එකට, ඔයා ඉන්ඩිවිජුවල් සෙක්ටර් එකට වැඩිපුර ගියාම ඒ බැංකුවකට තියෙන වාසි මොනවද? අවදානම් මොනවද? right. 3. බැංකුවක සිල්ලර සුළු මධ්‍ය පරිමාණ පහළ කාණ්ඩයේ ණය මුදල් වලට නිරාවරණය වීම හේතුවෙන්
පැන නැගෙන සැලකිය යුතු විවිධ අවදානම් අවම කර ගැනීම සඳහා ඔබ නිර්දේශ කරන පියවරයක්. දැන් අපි කියවන උඩින් risk factors and mitigation. exposure high hence concentration හරි මොනවා risk එකක් එනවා. ඒක අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්. ඊළඟට බැංකුවක සුළු සිල්ලර මධ්‍ය පරිමාණ පහළ ක්‍රෙඩිට් වෝට් එක තිබ්බහම මෙහිම අවදානම් වලට නිරාවරණය වීම හේතුවෙන් බැංකුවේ නියාමන ප්‍රාග්ධනය බැංකුවේ රෙගියුලේටරි කැපිටල් එකට බලපෑම. ඒ කියන්නේ දැන් අපි දැන් මේක වැඩි වෙලා යනකොට එක්ස්පෝෂර් වැඩි වෙනකොට ප්‍රොවිෂන් වැඩි වෙයිද NPL වැඩි වෙයිද ඒව වැඩි වෙලා මොකද්ද වෙන්නේ අපේ කැපිටල් එකට. මේක ටිකක් හොඳ ස්ටෑන්ඩඩ් ප්‍රශ්නයක්. ඒකයි මම ගත්තේ දැන් අර අපි දැන් සාමාන්‍ය දෙයකදී ලියනවට අමතරව මෙයා දැන් සාමාන්‍ය තැන ඉඳන් මැද තැනනුත් ඉහළ තැනටම මේ ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා තිනවා. 1 2 සාමාන්‍ය 3 වගේ වෙනකොට මැද ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් එක ඔපරේෂනල් කියන්නේ නේද ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එහෙම ටච් කරලා අන්තිමට ෆිනෑන්ස් එකයි ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් ඔක්කොම මේ රිස්ක් ඩිපාර්ට්මන්ට් ඔක්කොම ටච් කරන ප්‍රශ්නයක්. මේක ටිකක් සාමාන්‍ය අර ටිකක් ඇඩ්වාන්ස් එකක්. හැබැයි මේවට අපි උත්තර ලියන්න ඕනේ. එකපාරක් මේක බැලුවම ඔයගලන්ට තේරෙයි මේ වගේ තව ඒවා ආවම මෙච්චර අපිට ගැටලුවක් නැහැ කියලා. හරි? right. මට විනාඩියක් දෙන්න. එතකොට බලමු පළවෙනි එක. සිල්ලර ණය සම්පාදනය යනු පුද්ගලයන්ට හෝ සිල්ලර ගන්දරුකරුවන්ට ණය මුදල් සම්පාදනය. කියන්නේ අපි රීටේල් ලෙන්ඩින් කියලා කියන්නේ එක්ක ඉන්ඩිවිජුවල් එහෙම නැත්නම් SME ලෝ සෙට් කට්ටියට ණය ලබා දීම. බැංකුවල පරිචය වන්නේ ආයතන වෙනුවට පුද්ගලයන්ට. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සමහරට දැන් රීටේල් ලෙන්ඩින් තමයි ફોකස් කරන්නේ ඉන්ස්ටිටියුෂනල් ලෙන්ඩින් වලට වඩා. මෙසේ ණය දීම අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබා දෙන අවශ්‍යතාවයන් එකක් තමයි අපි හිතමු පුද්ගල ණය. නිවාස ණය. එහෙම නැත්නම් අපි කියනවා උකස් ණය. එහෙම නැත්නම් පර්සනල් අපි කරන වෛද්‍ය පාසුකම් නිවාස අලුත්හැරිය විවේක නිවාඩු එතකොට අධ්‍යාපන ණය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කන්සම්ප්ෂන් නීඩ්. එන පුද්ගලයෙකුට එයාගේ සාමාන්‍යයෙන් අපට තියෙන යම් කටයුතු කර ගැනීම සඳහා ලබා දෙන මේ ව්‍යාපාර ණය නෙවෙයි. එතකොට සමහර ඒවා සුරක්ෂිතයි කියන්නේ secured වෙන්න පුළුවන් unsecured වෙන්න පුළුවන්. මොකද housing වගේ ගත්තොත් secured personal loan ගත්තොත් unsecured. ආපසු ගෙවීම ණයකරුගේ රැකියාවෙන් හෝ ලැබෙන යම් ආකාරයකින් ව්‍යාපාරික ආදායමෙන් ලැබෙන ඒවා. දැන් මේක හොඳට කල්පනා කරන්න. දැන් මේක ඇත්තටම මේ කියන්නේ අපේ බැංකුවක තියෙන ඔය consumer lending පැත්ත. retail lending පැත්ත. ඒ කියන්නේ pawn gold loan, personal loan to housing loan to එතකොට credit card එතකොට educational loan ඒ වගේ ඔක්කොම ටික තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. උදාහරණ. දැන් ඒක අපි මොකද්ද කියලා ඊළඟට අපෙන් අහනවානේ ණය එනිපෙම් එකක් හරි දෙකක් හරි සාකච්ඡා කරන්න කියලා. ඒකත් මෙයා කරනවා. එතකොට නිවාස දීපල ණය නැත්නම් දීපල මිලට ගැනීම. credit card, educational loan, personal loan, leasing, hire purchase, gold loan, pawning, right? ඒවා තමයි උදාහරණ. දැන් බලන්න දැන් අපි දැන් අර ප්‍රශ්නේ කියවනකොට අපිට තිබ්බ තරම් අමාරුවක් තියනවද උත්තරේ බලනකොට? නෑ. හේතුුනේ මොකද දැන් අතනදී සමානලාට අපිට එකපාර ක්ලියර් කරගන්න බැරි වුණා. මෙයා මේ කියන්නේ business loan SME නැද්ද? SME තියෙනවා. දැන් SME business loan මේ විදිහට දීපල අපි කියන ව්‍යාපෘත ණය මේ මට්ටමේ කාර්ග ප්‍රාග්ධන ණය එහෙම නොවේ කියලා වට හිතුණා නම් මේ උත්තරේ ලියනවා. දැන් අපිට එතකොට ප්‍රශ්නේ තිබ්බේ මේකට අපිට තියෙන එක්ස්පෝෂර් එකේ අඩුවක් තිබ්බා. අපි දැන් මීට කලින් මෙහෙම එකක් කරලා තියෙනවා නම් අපි මේක කරමු. නමුත් දැන් අපි දන්නවා මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ යා මේ කියන්නේ රීටේල් එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල්. හරි ඒ කියන්නේ සම්පූර්ණ පුද්ගල ණය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ මේ අහලා තියෙන්නේ කියන එක දැන් අපි දන්නවා. ඒත් මෙතනින් ඉදිරියටත් ඒ වගේ එකක් ආවම දැන් අපිට ඒක ගැටලුවක් නැහැ. ඒක ඉස්සරහට කරගන්න පුළුවන් කියන දේ තමයි එතනදී පැහැදිලි වෙන්නේ. ඒතකොට මේකදී අපි කොහොම සිල්ලර ණය සම්පාදනය කියන එක ඉතාම කෙටියෙන් සාකච්ඡා කරනවා. ඊට පස්සේ උදාහරණ ටිකක් එතන ලබා දෙනවා. ඒතකොට එතන අපිට මේ ලකුණු පහ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට බලමු 2. දැන් මේ රීටේල් ලෙන්ඩින් පැත්තට යනකොට අපි හිතමු මොනවද තියෙන වාසි බැංකුවට. 1. ඒ වගේම තමයි ඒකේ තියෙන අවදානමුත් මොනවද කියලා අහනවා. පළවෙනි එක බලමු වාසි.
අපිට අලෙවිකරණය කරන්න පුළුවන්. දැන් අපි ගන්නකො අපි සුළු මධ්‍ය පරිමාණ 6 end එක SME 6 end එක නැත්නම් corporate banking transaction banking ඒ ගියාම මොකද වෙන්නේ? ඒ ගියාම වෙන්නේ දැන් ඒව 1 to 1 lending විසිට් කරන්න ඕනේ. ඉවලුවේට් කරන්න ඕනේ. ටිකක් අර සාමාන්‍ය ක්‍රම වේදයට වඩා වැඩි මහන්සියක් අරගෙන කරන එකක් තමයි ඔය high end නැත්නම් transaction. මේවා පෝර්ට්ෆෝලියෝ ලෙවල්. දැන් අපි ගත්තොත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. එහෙම නැත්නම් බ්‍රාන්චස් වල දාන සර්කියුලර් එකේ. පත්තරේ ඇඩ් එකකින්. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක කරගෙන හරි ක්වික්ලි සිස්ටම් එකට දැම්ම එක පිටුවක්වත් නැහැ සිස්ටම් මේ අප්‍රූවල් එක මේ ඇප්‍රේසල් එක ඉතාලි ඉක්මනට. එතකොට අලෙවිකරණය කරන්න පුළුවන්. කියන්නේ අපිට මේක හරි පහසුවෙන් මාකට් කරන්න පුළුවන්. ඊළඟට පොලි අනුපාත මේවට වැඩි. ඇයි? සමහර ඒවා අපි අප නැතුව තියෙන ඒවා සමහර ඒවා ගොඩක් වෙලාවට ඔය අපි කියන තනි පුද්ගලයන්ගේ අවදානම් වැඩි කියලා අපි හිතන නිසා ඒතර පොලි ආදායම වැඩි. එතකොට මේකෙදි ඩයිවර්සිෆයි කරන්න ඕනේ විවිධාංගකරණය. කියන්නේ දැන් අපි ඔක්කොම L ටික තියෙන SME එහෙම නැත්නම් බිස්නස් ලෝන් වල නම් අපිට පුළුවන් මේක රීටේල් පැත්තට. දැන් රීටේල් එකට එනකොට ඒක විවිධ අය. ඒ කියන්නේ ඒක විවිධ ශේෂ්ත්‍ර වල ඉන්න අය ඉන්නවා. විවිධ කියා කටයුතු වල ඉන්න අය ඉන්නවා. අර ක්‍රොස් සෙක්ෂන් එකේ රිස්ක් එක දැන් අපිට ටිකක් දැන් මෙතෙන්ට ගියාට පස්සේ දැන් අපි උදාහරණයක් ගන්නකො අපි හිතමු අපි ලෝන්ස් ඔක්කොම දීලා ටූරිසම් සෙක්ටර් එකට මේ පැත්තේ. මහා පරිමාණ දෙනකොට. හොටෙල්ස් එකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් මොන ඔක්කොම ඉම්පැක්ට් එකක් එනවා. හැබැයි මෙහෙම ගියාම මෙතන ටූරිසම් අයටත් දෙනවා. මෙතන IT අයටත් දෙනවා. ටියුෂන් මාස්ටර්ස්ලාත් දෙනවා. ඒතකොට මෙතන අර ඉම්පැක්ට් එකම එකපාරම දෙන්නේ නැහැ. මොකද ඩයිවර්සිෆයි වෙනවා. ඇයි එක සෙක්ටර් එකක් නෙවෙයි සෙක්ටර්ස් ගොඩක් යා නිරූපණය කරනවා අපේ පාරිභෝගිකයන්. ආර්ථික විෂය නොසලකා හැරි කොටසකට සේවා සැපයන දේශපාලන සමාජය ඒකත් ලොකු කතන්දරයක්. අපි හිතමුකෝ අජේසේවි ගන්න නිවාස ණය. සුළු මධ්‍ය පරිමාණය නැත්නම් මධ්‍යලාභීන්ට නිවාස ණය. එහෙම නැත්නම් ගුරුවරුන්ට නර්ස්ලාට ක්‍රෙඩිට් කාඩ්. දැන් ඒව සමහරලාට රජයේ බැංකුවකින් සපයන්නේ නැහැ. නමුත් අපි සපයනවා. පෞද්ගලික බැංකුව. එතකොට පොලිටිකලි පැත්තෙන්, සෝෂල් පැත්තෙන්, කල්චරල් පැත්තෙන් අපිට පොඩි රෙකග්නිෂන් එක හොඳයි. අපි අප්‍රෙස් වෙන්න පටන් ගන්නවා නේ අප්‍රීෂিয়েට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ ලාභ මේ අවාසිත් අපිට මෙතනදී එකතු කර ගන්නට පුළුවන්. ඕක තමයි සාමාන්‍යයෙන් අපි වාසි කියලා හිතන්නේ. දැන් බලමු අවාසි නෙවෙයි අපි හිතමු අවදාන ණය පැහැරීමේ අවදාන සංකේන්ද්‍රන අවදාන ණයකරුවන්ගේ ආදායම ආපසු ගෙවීම ආර්ථික සාධක උද්දමනය පොලි අනුපාත හැකියා නියුක්තිය ප්‍රාදේශීය ආර්ථික තත්ත්වයන්. දැන් මේ මොකද්ද මේ කියන්නේ? දැන් මෙතනදී දැන් අපි ඔය වැඩේ කරනකොට දැන්ටමත් අපිට ඒකට සාමාන්‍ය උදාහරණ ගොඩක් තියෙනවා. දැන් අපිට පොඩ්ඩක් ඉන්න එතකොට හරි තාම අපි දෙවෙනි කොටසේ ඉන්නේ. එතකොට වාසි. එතකොට දැන් දෙකේදී අපි කියන්නේ වාසි වගේම රිස්කුත් සාකච්ඡා කරනවා right. එතකොට දැන් අපි වාසි තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ. එතකොට දැන් වාසි ටික සාකච්ඡා කරනකොටම ඊළඟට අපි මොකද කරන්නේ? දැන් මෙතනදී ඊළඟ ගැටලුවක් වෙනවා. දැන් අපි ඩිෆෝල්ට් රිස්ක් එක දැන් අපි දැන් සාමාන්‍යයෙන් ලොකු කියන්නේ මහා පරිමාණ කස්ටමර් කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු යම් කිසි ව්‍යාපාරයක්. ඒතර ඒගොල්ලන්ට යම් ආකාරයක ණය ලබා දීමේදී ලොකු වගකීමක් කරනකොට ඒගොල්ලෝ ඩිෆෝල්ට් එකක් වෙනකොට උනත් අපිට ඒකට බලපාන සාධක හොයාගන්න පුළුවන්. නමුත් මේ ක්‍රමයේදී අපිට පොඩි ප්‍රශ්න ටිකක් එනවා. ඒ මෙන්න මේ වගේ ඒවා. දැන් අපි හිතන්නකෝ දැන් අර මම කියනවා වගේ දැන් උඩ පැත්තකින් වෙනවා මුළු බැංකුවේ ණය කලම්බ විවිධාංගීකරණයක් වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් මෙතන මේ රීටේල් සෙක්ටර් එකේ සංකේතනයක් එනවා. අපි තුන් රජයේ රැකියා කරනවා කියලා ඔන්න ඒකට සංකේතන වෙනවා. ඒත් ඒගොල්ලන්ගේ ආදායම දැන් මේ කොවිඩ් වගේ සිද්ධියක් ආවට පස්සේ බලපෑම් වැඩි. එතකොට පොලි අනුපාත ඉහළ ඵලය යෑම, එතකොට රටේ ඉන්ෆ්ලේෂන් එක, රැකියා විරහිතභාවය. එතකොට ඒ වගේ දේවල් මෙතෙන්ට අපිට බලපාන. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාවට බලපානව ලොකුවට අර තනි පුද්ගලයෙකුට වඩා එක. ඊළඟට තමයි දැන් මේ පිළිබඳ දත්ත. දැන් අපි ගත්තාම මේ දැන් අපි දැන් මේ කට්ටියට එක එක්කෙනා ණය දැන් උදාහරණයක් ගත්තොත් එම කොහොමද මේ හොඳට ගෙවනවද ගෙවන්නේ නැද්ද එතකොට නොගෙවනවා නම් ඒ කොහොමද
ඒකට ඉම්පැක්ට් එක මොකද්ද? ඒ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් කරගන්න ගියාට පස්සේ අපිට ටිකක් ගැටලු සහගතයි මේක පෝර්ට්ෆෝලියෝ එකක් හින්දා. ඒ නිසා තමයි දැන් ඔය ණය ලකුණු කිරීමේ ක්‍රෙඩිට් ස්කෝරින් සිස්ටම් එකකින් මේක හඳුනා ගන්න try කරනවා. දැන් ඒ ස්කෝරින් සිස්ටම් එකකින් වගේ හඳුනා ගන්න try කරන්නේ කොහොමද? අපිට ඒකම තමයි අර උඩදී අපි පැහැදිලි කරන්නේ ඉක්මනට අපිට ණය ලබා දෙන්න පුළුවන් කියන කතන්දරෙත් වෙන්නේ අපිට යම් ආකාරයකට අවුරුදු ගාණක් අපේ දත්ත වෙනත් බැංකුවල දත්ත ඒ හරහා යාවත්කාලින කරපු ස්කෝරින් සිස්ටම් එකක් තියෙනවා. ඒතර ඒක අලුතෙන් එන කස්ටමර් කෙනෙකුට අපිට ඒක දාන්නට පුළුවන්. අලුතෙන් එන කස්ටමර් කෙනෙකුට ඒක දැම්මහම මොකද වෙන්නේ? අපි ඒක දිහා බලලා රයිට් මෙයාට දෙන ස්කෝර් එක මොකද්ද? ඒ ස්කෝර් එක අනුව අපිට පුළුවන් මෙයා ක්වොලිෆයි වෙනවද නැද්ද? එතකොට ඉතින් අපිට හොඳ නැත්තම් එයා වයින් කරලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් කරන්නත් අපිට පුළුවන් මේ කියන යම් ආකාරයක මේ අවදානමක් හැටියට අපිට දකින දේ. එතකොට දැන් ඔය ආපහු ඉහළට සඳහන් කරන ණය ආපසු ගෙවීමේ අවදානමනේ මූලිකම දේ. එතන තමයි උඩ විස්තර කරේ ඒක. ක්‍රෙඩිට් රිස්ක් එක කියන්නේ. ඊට අමතරව මෙන්න මෙහිම අවදානම් જાතියකුත් අපිට වෙනවා. ඒ තමයි පොලි අනුපාත අවදානම්. මොකද්ද මේ? දැන් මාසික ස්ථිර ආදායම් ලැබෙන නිසා ණය මිලකරණයේදී ස්ථාවර අනුපාතයක් ඉරිගන්න. දැන් ඒ කියන්නේ කස්ටමර්ට අපි කියනවා හරි 5 year fix. ඉතින් ලීසින් නම් මුළු ටෙන එකට fix. එතකොට 3 year fix කිය අපි කියනවා. ඇයි? එතකොට දැන් අපි මේක variable කරොත් මොකද වෙන්නේ? පාරිභෝගිකයාට ඒක ගෙවීමේදී අපහසුතාවයකට ලක් වෙනවා. මොකද ඒගොල්ලෝ fix income කට්ටිය. හැබැයි අපිට මොකක්ද ඒකේ impact එක? අපිට විලඳපලේ මිල ඉහළ යනවා, පොලි ඉහළ පහළ යනවා. දැන් මොකද වෙන්නේ? අපි තුමු හවුසින් ලෝන් දැන් අපි දැන් අවුරුදු 10ක් 107 ගානේ දෙන්න කියලා අපි දෙනවා. නමුත් අවුරුදු 10ක් ඇතුළත මෙයා 107ට ගෙවන්නේ. හැබැයි මට පොලිය අය වෙන 107 ගානේ. අනිත් පැත්තට ගියාම මෙහි මිල ඉහළ පහළ යamak සිද්ධ වෙනවා. දැන් මිල ඉහළ පහළ යamak සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මගේ cost of funds වලට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ mismatch එකක්. දැන් මම අලුතෙන් මේව හොයන්න යනකොට තියෙන ඒ cost of funds උත් එක බැලුවම මෙයාගේ දැන් මේකේ අපි හිතන cost එක මාස 3න් 3ට වෙනස් වෙනවනේ කියලා. එතකොට මේක අඩු වැඩි වෙනවා. හැබැයි කස්ටමර් එන් දෙක එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මට මොකද වෙන්නේ? ආදායම අඩු වීම වගේ දේවල් වෙන්න පුළුවන්. මෙහෙම සිල්ලර ණය ප්‍රදානයේදී ණය ප්‍රමාණය ඉහළ යාම, ක්‍රියාවලියට අදාළ ගන්දින් විශාල වීම සහ ස්වයංක්‍රීකරණය වගේ දේවල් හින්දා අපිට මේක තාක්ෂණ භාවිතා කරනවා. ඒතකොට මේ ක්‍රම තුලදී පුද්ගලිය පද්ධති නිෂ්පාදන ක්‍රියාත්මක කිරීම තුලදී යම් ආකාරයක රිස්ක් එන්න පුළුවන්. නොදැනුවත්වම දේවල් වෙන්න පුළුවන්. සමහරවිට අපි ඔය දැන් උන්තරම් ඔයගොල්ලෝ අහලා ඇති එක fraudulent activities ඒවා. ඒක කොහොමද? දැන් අපි දන්නා මේවා මාකට් කරනකොට බල්ක් මාකටිං කමිෂන් එකක් දෙනවා. ඒ වගේ දෙනකොට මොකද කරන්නේ? මේ සමහරට ඉන්න පුද්ගලයෝ එක එක දේවල් කරලා කමිෂන් වගේ දේවල් ගන්න කරනවා හොඳ නෑ නෙවෙයි අරන් ඉන්නේ. එතකොට මේ තියෙන ඒක ඔපරේෂනල් රිස්ක් එකක්. අන්තිමට ගිහලා ක්‍රෙඩිට් රිස්ක් එකක් ඉහළටම ගිහලා ආපසු වීමේ අවදානමට යන්න පුළුවන්. ද්‍රවශීලතාව පාදම කියන්නේ දැන් අපි දැන් සමහර වෙලාවට එක ක්‍රමයකට මුදල් ලබාගෙන ඒ අපිව ලබා දෙනවා පාරිභෝගිකයන්ට. ඒතර කොහොමද කරන්නේ? අපි දැන් කෙටි කාලින තැන්පතු, මධ්‍ය කාලින, දීර්ඝ කාලින තැන්පතු අරගෙන සමහරවිට නිවාසනේ ඉතාම දීර්ඝ කාලයකට දෙන්න වෙනවා. 25 30. දැන් මොකද වෙන්නේ? අර ගොල්ලන්ගෙන් මට හෙමින් එන්නේ මේගොල්ලන්ට ගෙවන්න. එක. අර වල මොනවා හරි ඩිලේ එකක් වගේ වුණොත් ඒක තව ඉම්පැක්ට් එකක් මෙතෙන්ද. ඒතකොට අන්තිමට ලික්විඩිටි එක, ද්‍රවශීලතා ප්‍රශ්නයක්. අර මෙහෙන් එන ටික මට මේ ටික ප්‍රමාණවත් මදි වෙන්නත් පුළුවන්. ඒතකොට ඒක නිසා අනිත් එක තමයි අලුත් මාකට් එක ගන්නකොට පොලි ඉහළ පහළ ගිහලා එතනත් අවදානමක් එන්න පුළුවන්. ඒතකොට ඒක නිසා මෙතනදී මේ ද්‍රවශීලතා අවදානමකුත් එනවා. දැන් මම මේ පැහැදිලි කරේ මූලික අවදානම ක්‍රෙඩිට් ඊළඟට පොලි අනුපාත මෙහෙයු ද්‍රවශීලතා. දැන් මේ රීටේල් වලට මේක එනවා කියන එකේදී වැඩිපුරම ඉම්පැක්ට් එක වෙන්න හේතුව අර අපි කියන විදිහට දිගු මධ්‍යකාලීනව ණය ලබා දීමත් ඒව වලට වෙන වෙන කාරණා නිසා ණය අය කර ගැනීමේදී අපිට ගැටලු එන එකක් ඒවා පොඩි පොඩි එහෙම නැත්නම් අර අපිට තා දිගු කාල සීමාවට යම් යම් කොන්දේසි වලට යටත් වෙලා දීමත් ඒ වගේම තමයි අපිට ඒ අලුතෙන් මුදල් හොයා ගන්නකොට වැඩි පොලි අනුපාත වලට ගැනීම අන්නේ කාරණා එකතු වෙනකොට මේක කියන තරම් ඇට්‍රැක්ටිව් නෑ. නමුත් අපි හිතමුකෝ අපි ව්‍යාපාර ණය වගේ දෙනවනම් දැන් පොලිය මෙහෙන් වැඩි වෙනකොට වැඩි කරන්න පුළුවන්. රයිට්? එතකොට අපි දකිනවා සාමාන්‍යයෙන් එයාගේ ව්‍යාපාරයට මොකද්ද වෙන්නේ කියන එක ටිකක් අපිට මුලින් ඉඳන්ම කියාගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි
ඊට වඩා ලොකු දේවල් ටිකක් බලලා තමයි ණයක් අනුමත කරන්නේ. ඊළඟට අපි 1 to 1 contact එකක් තියෙනවා. දැන් මෙතන එහෙම නෙවෙයි. මුළු housing loan ලොකු portfolio එකක්. අපිට බෑ මේ මෙයා මොකද අරයා මොකද 1 by 1 කරන්නේ නැහැ. අපි portfolio එක බලනවා මොකද්ද risk එක, portfolio එකේ NPL එක, එහෙම නැත්නම් portfolio එකේ income එක, එහෙම නැත්නම් bucket movement, එහෙම තමයි බලලා තමයි control කරන්නේ. ඒකට ලොකු කතන්දර ගොඩක් බලපාන වෙන්න පුළුවන් මෙතන. අර වගේ වාසි වගේම මේ වගේ අවදානම් කියන්නේ මූලික වශයෙන් අවදානම් 3ක් 4කුත් අපිට දෙන්න ඕනේ. liquidity එක, operational එක, interest rate එක, credit එක. ඔය හතර තමයි critical. අර කියන වාසි වලට යටත් වෙනවා. දැන් මෙහෙම වාසි වගේම මෙහෙම අවදානම් තිබිද්දී අපි මොකද්ද කළ හැක්කේ? අපිට මොකද්ද කරන්න පුළුවන් මෙන්න මේක control කරගන්න. ලෝන් නොදී ඉඳලා හරියන්නේ නැහැ. මේ control කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒවා තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ. අධ්‍යක්ෂක මණ්ඩල ජ්‍යෙෂ්ඨ කළමනාකාරකම ව්‍යුහාත්මක අධීක්ෂණය. ඒ කියන්නේ දැනටත් ඒක ගොඩක් වෙලාවට වෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඩේටා බෝඩ් එහෙම නැත්නම් සීනියර් මැනේජ්මන්ට් එකත් එක්ක එකතු වෙලා අපි හොඳ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එකකින් අපි ඒක කන්ට්‍රෝල් කරනවා. එතකොට මේ මොකද්ද කන්ට්‍රෝල් කියන්නේ? එතකොට අපි දන්නවා රයිට් අපි එක්ස්පෝෂර් එක කොච්චරක් වෙන්න ඕනද? නැත්නම් එක්ස්පෝෂර් එකේ මොනවද තියෙන ට්‍රෙන්ඩ්ස් කොහොමද? මොකද දැන් අපි දැන් ඕක පහළ මට්ටමේ නෙවෙයි ඉහළ මට්ටමේ අධීක්ෂණයක් කරනවා රෙගියුලර් ඉන්ටර්වල්ස් වලට. පැහැදිලි අකණ්ඩ ප්‍රතිපත්ති මෙහෙයුම් ක්‍රියාපරිපාලන. දැන් මේ කියන්නේ මොකද? දැන් අපිට ඒවා ඩිෆයින් කරලා පැහැදිලි කරලා රයිට් ඩවුන් කරලා බෙදා හරලා තියෙන ක්‍රියාත්මක වන පටිපාටියක් තියෙනවා. ඒ මොකද්ද? දැන් අපි ගත්තොත් අලුත් ලෝන් එකක් බුක් කරන්නේ කොහොමද? මාකටිං කරලා කරන්නේ කොහොමද? එතකොට අපි ඒකට ප්‍රයිසිං කොහොමද වෙන්නේ? ක්‍රෙඩිට් ස්කෝරිං එක කොහොමද වෙන්නේ? එතකොට කලෙක්ෂන් කවුද කරන්නේ? කොතනින් කොතෙන්ද මේ ස්පෙෂල් රිකවරි එක දාන්නේ? එතකොට LOD ලීගල් වගේ දේවල් කරන්න කොහොමද? දැන් මේ ඇවිල්ලා හරි ලේඩ් ඩවුන් ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට කරනවට වඩා මේ වගේ ආයතනයක් පෝර්ට්ෆෝලියෝ එකක් හැටියට කරනකොට අවදානම් වැඩි නම් ඒ අවදානම් අඩු වෙන විදිහට ප්‍රොසෙස් ඔක්කොම ඩිෆයින් කරලා තියෙනවා නම් අපිට ටික ඉම්පැක්ට් එක අඩු කරගන්න. එහෙම නැත්නම් මේ වෙන්න තියෙන හානිය අවම කරගන්න. මොකද දැන් අපි දන්න උදාහරණ ගත්තොත් දැන් අපි හිතමු මේ මෙන්න මේ වගේ එකක පොලි මට්ටමේ මේකක් වෙනවා නම් අපිට වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. අපි කොහොමද අලුත් ණය ටික අපි රීප්‍රයිස් කරන්නේ? එහෙම නැත්නම් අපේ කියලා තියෙනවා රයිට් මෙන්න මේකත් මෙන්න මෙච්චර විචල්්‍ය පොලි අනුපාතයටත් මේක ස්ථිර පොලි අනුපාතයටත් යන්න. ඒවා අපි පෝර්ට්ෆෝලියෝ එකක් හැටියට කලින්ම කියලා තියෙනවා. එතකොට අපි ඒක එක්සීඩ් වෙනවා නම් කියනවා රයිට් දැන් මෙන්න මේක කරන්නේ. ආංශික සීමාවන්, නිප්පයුම් සීමාවන් මේ කියන්නේ මොකද? ප්‍රොඩක්ට් එහෙම නැත්නම් එක එක සෙග්මන්ට් නැත්නම් සෙක්ටර් එක්ස්පෝෂර්ස්. ඒවා අපි තියෙනවා. දැන් අපි ගත්තොත් හවුසින් ලෝන් බිලියන 2යි. නැත්නම් 3යි. එතන ඉහට අපිට කරන්න බෑ. ඊළඟට ටූරිස්ට් සෙක්ටර් එක්ස්පෝෂර් එක මෙච්චරයි. හරි. එතකොට දැන් බ්‍රාන්ච් ලෙවල් වල මෙච්චරයි. රීජන් එකේ මෙච්චරයි. දැන් ඒවා අපි කලින්ම දාලා තියෙනවා. එතකොට අපි දන්නවා ඊට වඩා අපි එකකින් අවදානමක් ගන්නෙ නැහැ. අවදානම් රැකීමේ ක්‍රම. ඒ කියන්නේ මිටිගේෂන් ටෙක්නික්ස් උත් දැන් අපි ඒක අය කරගන්න වෙන්න පුළුවන්, ප්‍රොවිෂනින් වෙන්න පුළුවන්. ඒවත් අපි සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඵලදායී අය කිරීම සහ අධීක්ෂණය. කියන්නේ අපි හුඟක් වෙලාවට අපි කියන රිවිව් ඒවා වගේ. ඒකෝට දැන් අපි පුළුවන් තරම් බලනවා දැන් මේ කියන්නේ සාමාන්‍යයෙන් අය කරගන්නට ගියත් පොඩ්ඩක් හරි ඩිලේ එකක් වෙලා ඒක ෆලෝ අප් කරන එක. එහෙම නැත්නම් අපි හිතමු සෙටල්මන්ට් එකකට වගේ යන ලෙවල් එකකදී අපි නීති ක්‍රියා මාර්ග වලට යන්නේ නැතුව ඊට මෙපිටින් නෙගෝෂিয়েට් කරගෙන පුළුවන් තරම් සෙටල් කරගෙන. මොකද අපි දන්නවනේ පර්සනල් ලෝන් එකක් අවුරුදු ගාණක් අදිනවා කියලා කියන්නේ අපිට මොකුත්ම නැහැ. නමුත් ඊට වඩා මෙපිටින් අපිට කරන්න පුළුවන් දේවල් අපි බලනවා. ඊළඟට විවිධාංග කරන උත්සාහය. ඒතර විවිධාංග කරන උත්සාහයන් කියලා කියන්නේ අපි දැන් බලනවා අර කලින් ක්‍රමවේදීත් අපි හිතමු අපි ගවර්න්මන්ට් සර්වන්ට්ස් ගන්න. ඒකේ අපි හිතමු එක්සිකියුටිව්ස්ලා. එහෙම නැත්නම් සීනියර් එක්සිකියුටිව්ස්ලා. ඊට වඩා පහළයි. එතකොට මේගොල්ලන්ට අපි මොනවද දාන ප්‍රොඩක්ට් එක? මේගොල්ලන්ට මොකද්ද? මේගොල්ලන්ට තව මොකක්ද? ඊළඟට දැන් අපි මෑතකදී ගත්තොත් එඩියුකේෂනල් ලෝන්. එඩියුකේෂනල් ලෝන් ගත්තොත් පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න ඉන්නවා. දේශීයව ඉගෙන ගන්න ඉන්නවා. අපිට පුළුවන් යුනිවර්සිටිස් එක ටයි අප් කරගන්න. ඒතර ඒකට එන දරුවන්ට අපි මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් අපි හදලා දෙනවා. උතන මොකද කරන්නේ? දැන් අපි හැම වෙලේම දැන් අපි මෙච්චර කල් ගියේ මෙන්න මේ වගේ කියන සෙග්මන්ට් එකකට නම් ඊට වඩා පරිබාහිර වෙච්ච තව සෙග්මන්ට් එකකට. එහෙම නැත්නම් අපි හිතමු SME වලත් ඉන්නවා සාමාන්‍ය බිස්නස් හොඳට කරන ඉන්කම් එක ජෙනරේට් කරන සමහර කට්ටිය. ඒතර පුද්ගලයන්ට අමතරව අපි අතෙන්ට ගිහිල්ලා බලනවා කවුද ඒ ආකාරයේ සුසුකම් ලබන ව්‍යවසායකයෝ. ඒතර ඒගොල්ලන්ට අපි ගිහිල්ලා එක්ස්පෝස් වෙන්න පටන් ගන්නවා. ඒතර ඒ අර සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වෙනස් වෙච්ච ඩයිවර්සිෆිකේෂන් ස්ට්‍රැටජියක් තමයි එතනදී අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට අන්තිම එක
දැන් ඒකදී අපි අහනවා කැපිටල් එකට රෙගියුලේටරි කැපිටල් එකට කොහොමද මෙන්න මේ වගේ දැන් අපි කරන මේ රීටේල් ලෙන්ඩින් එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් එක්ස්පෝෂර්ස් වැඩි කරලා එහෙම කරාම අපිට මොකද ඒ තියෙන කැපිටල් එකට මේක බලපාන්නේ. ඉහළ ගුණාත්මක බවකින් යුත් කලබක් ඉහළ ලාභදායකත්වයට සහ පහළ අවිධානම් බහිතයන්ට ධනාත්මක බලපෑමක් ඇති කරයි. ඒ මොකක්ද කියන්නේ? අපි ගාව තියෙන පෝර්ට්ෆෝලියෝ එක ක්වොලිටි නම් ඒ කියන්නේ ඒකේ ඩෙලින්ක්වසිස් අඩුයි නම් ක්‍රෙඩිට් රිස්ක් එක ඩිෆෝල්ට් රිස්ක් එක අඩුයි නම් NPL අඩුයි නම් එතකොට අර කියන වගේ ඩයිවර්සිෆිකේෂන් එක හොඳයි නම් ප්‍රොවිෂන් එක අන්ඩර් කන්ට්‍රෝල් නම් මොකද්ද වෙන්නේ? ප්‍රොෆිට් එකට ලොකු ඉම්පැක්ට් එකක් එනවා. ඊළඟට තමයි රිස්ක් වේට්ස් පහළ අවදාන රිස්ක් වේට්ස් ගොඩාක් අඩු වෙන පටන් ගන්නවා. දැන් උදාහරණයකට හිතන්නකෝ මෙහෙම අපි ඇත්තටම ඉන්ඩිවිජුවල්ස් හැටියට ගිහිල්ලා තියෙන්නේ. අපි ප්‍රයිවට් සෙක්ටර්, ගවර්න්මන්ට් සෙක්ටර්, টপ එක්සිකියුටිව්ස් වලට. කුසී ලෝන් ගත්තත් අපි ඔය ඇකඩමික් ඒ වගේ අපි සිලෙක්ටඩ් ඇට. බලමට කිසිම ඩිෆෝල්ට් එකක් කියන්නේ වැදෙන්නේ නැහැ. ඒගොල්ලෝ කොවිඩ් එක තිබ්බත් පේ කරා. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? ඒ සඳහාන එෆර්ට් එකේ ඉඳන් අපිට තියෙන ප්‍රයිසින්ද, ඉන්කම් එකද, NPL ඒ හැමදේම අඩු වෙනවා. එතකොට අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රොෆිට් එක ඉහළට යනවා. ඒ වගේම තමයි ඒ කියන සෙග්මන්ට් එකට අවදානම් බරිත යන අපි කියන රිස්ක් වේට් එක. දැන් අපි හිතමු උදාහරණයකට ගත්තොත් සමහර සෙක්ටර්ස් වල අවදානම ගොඩක් වැඩි. ඒකට එහෙමනම් මම ලොකු වේට් එකක් දෙන්න ඕනේ. දැන් මේවා ලොකු වේට් එකක් දෙන්න ඕනේ නැහැ. හරි. එතකොට එහෙනම් ඒවට ධනාත්මක පොසිටිව් එකක් වෙනවා. ඕකේ අනිත් පැත්ත තමයි නෙගටිව් එක. ඒ නෙගටිව් එක කොහොමද ප්‍රාග්ධනයේ ඍණාත්මක බලපාන්නේ? ලාභදායකත්වයට බලපානවා. ලාභය අඩු වෙනවා. ඒ ලාභය අඩු වෙනකොට ගිහිල්ලා රිටේන් අර්නින්ග්ස් වලට අඩු වෙනකොට ඔන්න කැපිටල් එකේ ඉම්පැක්ට් එකක් වෙනවා. දෙක තමයි ලාභය අඩු වෙනකොට ඩිවිඩන්ඩ් පේ අවුට් එක අඩු වෙනකොට ෂෙයා හෝල්ඩර්ස් ලගේ ප්‍රෙෂර් එකක් එනවා. ඕවා දැන් අපි දාපු සල්ලි වලට අපිට රිටර්න් එක. ඔන්න දැන් ෂෙයාර්ස් බහින්න පටන් ගන්නවා. ෂෙයාර්ස් බහිනකොට මොකද වෙන්නේ? ඔයාගේ දැන් තියෙන ප්‍රාග්ධනය වැඩි කරගන්න ආය යනකොට උන්ට ප්‍රාග්ධනය ගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ ලොකු එක්ස්පෙක්ටේෂන් එක වැඩි for dividends ඉල්ලන්න පටන් ගන්නවා. එතකොට cost of funds වැඩි වෙනවා. cost of capital එක වැඩි වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි ඔය එක චක්‍රයක් වගේ යනවා. ඊළඟට මොකද වෙන්නේ? ඔයාගේ දැන් provisioning වැඩි, NPL වැඩි, profits අඩුයි, delinquencies වැඩි. එතකොට share prices අඩුයි. දැන් ඔහොම වෙනකොට මොකද rating agencies ඒගොල්ලෝ කියන රයිට් පොඩි ගැටලුවක් තියෙනවා ලික්විඩිටි ප්‍රශ්නයක් වෙයි මේම ප්‍රශ්නයක රේටින් පල්ලෙහාට යනවා. එතකොට රේටින් එක පහළට යනකොට ආයේ ප්‍රාග්ධනය වැඩිපුර සෙන්ට්‍රල් බැංකින් කියන්න පටන් ගන්නවා රයිට් රේටින් පහළ වැඩි ප්‍රාග්ධනයක් හොයන්න. ඊළඟට තමයි දැන් ඉකොනොමික් ෂොක්ස්. ආර්ථිකයේ දැන් අපි දන්නවා එක එක විදිහට දැන් මේ දවස්වල ගත්තත් දැන් අපි ඉකොනොමි එක වෙනස් වෙනකොට ඉකොනොමි එක යම් කිසි බලපෑමක් වෙනකොට දැන් මේ ඔය කැරකිලා එනවා මෙන්න මේ වගේ සෙග්මන්ට්ස් වලට සෙක්ටර්ස් වලට වැඩිපුර ඉම්පැක්ට් එකක් එන්න බලනවා. ඇයි දැන් වල්නරබල් වැඩිනේ. එතකොට මොකද වෙන්නේ? ඒ වැඩි වෙනකොට අපි දන්නවා ලාභය ප්‍රොෆිට් බලපාන. එහෙමනම් දැන් මොකද කරන්නේ? සෙන්ට්‍රල් බැංක් කියනවා රයිට් ඉස්සර තිබ්බේ tier 1 tier 2 කැපිටල් මේ ගන්න නැත්නම් වැඩිපුර කැපිටල් එකක් තියාගන්න. මොකද ෂොක්ස් එනවා අපිට. දැන් එතකොට මේ මොකද්ද මේ කියන්නේ? දැන් මූලික වශයෙන්ම ප්‍රාග්ධනය කියලා එකක් තියෙනවා. ඒ ප්‍රාග්ධනයට බලපානවා ලාභදායකත්වය සහ අවශේෂ කාරණා. ලාභදායකත්වය හා අවශේෂ කාරණා ෂෙයා හෝල්ඩර්ස් ළඟට කෙතෙන්ද එනකොට මොකද වෙන්නේ? ඒකට බලපානවා බැංකුවක performance. බැංකුවක performance කියලා බලුවහම අපි රීටේල් ණය කලබ කියලා සාකච්ඡා කරනකොට ඒකට වැඩිපුර ආයෝජනය කරලා තියලා ඒක නිසි පරිදි සුද්ධ වෙන්නේ නැත්නම් ඒකේ quality එක අවුල් එකක් නම් එතන ඉඳන් දිගටම cascading effect එක ඇවිල්ලා මේකට ඍණාත්මකව බලපානවා. මේක අනිත් පැත්ත ගත්තොත් ධනාත්මක බලපානවා. දැන් එහෙම කාලා අපිට තිබුණා. මේ දැන් පාස්කු එකට වගේ කලින් ගත්තොත් බැංකු ශේෂ්ත්‍රය හැමෝම හොඳට කතා කරා. share prices ගොඩක් වැඩි. එතකොට ලාභදායකත්වය වැඩි, NPL අඩුයි. නමුත් අද වෙනකොට ඒක තනිකරම ආසෙන් පොළොව. ඒ කියන්නේ බැංකුවක 3-4 තිබ්බ NPL එක දැන් 8%කට වැඩි වෙලා. impairment එතකොට provisioning charges තිබ්බේ කොහෙද? දැන් අද ගොඩක් වැඩි වෙලා. ඒතර මේ ඔක්කොගෙන් බලපෑම නිසා මොකද වෙලා තියෙන්නේ? බැංකුවක නියාමන ප්‍රාග්ධනයට එහෙම නැත්නම් බැංකුවක රෙගියුලේටරි කැපිටල් එකට
ඉම්පැක්ට් එකක් එනවා. ඒ රෙගියුලරි කැපිටල් එක වැඩි කිරීම, රෙගියුලරි කැපිටල් එකේ ක්වොලිටි එක, ඒකේ එහෙම නැත්නම් ප්‍රමාණය, හරි ඒ වගේ සියලුම දේවල් අපිට බලපානවා කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. right. okay. මොනවා හරි ප්‍රශ්න තියෙනවා? මොනවද ගැටලු? නැත්නම් තව මොනවද ඒ වගේ සාමාන්‍යයෙන් දැනගන්න අපිට තියෙන්නේ? දුලිප්, දුලාන් පැහැදිලිද මේ වගේ ප්‍රශ්නයක් අපිට ආවොත් ටිකක් මම දන්නවා මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් නැහැ. අමාරු ප්‍රශ්නයක් ඇත්තටම. ඒක මොකද ඒකදී අර යා ගොඩාක් දේවල් සම්බන්ධ කරලා තිබ්බා. ඒ කියන්නේ දැන් අර මම එදා පළවෙනිම දවසේ පැහැදිලි කරනකොට කරා වගේ දැන් ක්‍රෙඩිට් මැනේජ්මන්ට්, රිස්ක් මැනේජ්මන්ට් මුළු ඔක්කොම නිකන් අර ලොකු පින්තූරයකට ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ තිබ්බේ. මම මේ ප්‍රශ්නේ තෝරගත්තෙත් අර දැන් ඕගලන්ට දැන් ඉගෙන ගන්නකොටම ඕගලන්ට පැහැදිලි තව අමතරව මම මොනවද බැලිය යුත්තේ කියන එක අපිට පැහැදිලි වෙන නිසා තමයි මම ඒක ගත්තේ. මොකද අපි හැම වෙලේම BCS මොඩල් එක ගැන කතා කරපු ප්‍රශ්න ටිකක් තියෙනවා. BCS මොඩල් එකෙන් දැන් චුට්ටක් එළියට ගියා. හරි ඒ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට් ඒ ලෙවල් එකටම ගිහිල්ලා තමයි මෙයා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරේ. දැන් එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් අපි මේ දෙන ලෝන් එකක් හැම වෙලේම දෙන පිටිපස්සේ ලොකු කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ බැංකුවේ ප්‍රාග්ධනයටම තමයි මේ ලින්ක් එක මේ ලෝන් එක දෙන එකේ අවදානම හෝ අපි අනිත් පැත්තෙන් ගත්තොත් ප්‍රතිලාභය තියෙනවා. ඒතර අන්න එහෙම පොඩක් දැන් චුට්ටි එහෙම හිතන්න පටන් ගන්නවා. හරි. ඇයි දැන් ප්‍රොවිෂනින්, ඇයි ඉම්පයර්මන්ට්. එතකොට බ්‍රාන්ච් එකේ කස්ටම් කෙනෙකුට අපි ලෝන් එකක් දෙනකොට ඉම්පයර්මන්ට් එක වැදගත් වෙන්නේ ඇයි? කොහොමද මම ඉම්පයර්මන්ට් එක අඩු වෙන විදිහට අලුත් කස්ටම් කෙනෙක් ඔන්බෝඩ් කරන්නේ? ඒ වගේ ඒවා එහෙම අපිට සාමාන්‍යයෙන් මේ වටිනාකමක් තියෙනවා. ඒතර එහෙම හිතනකොට අපේ මුළු ක්‍රෙඩිට් මුළු චේන් එකම අපිට පැහැදිලි. කියන්නේ බිස්නස් ඩෙවලොප්මන්ට් එකේ ඉන්න අන්තිම ලෝන් එක ගිහිල්ලා රිකවර් කරගන්න කම්ම අපිට මේ ෆන්ක්ෂන් එකේ කාරණා කොටස් ගොඩාක් කට්ටිය මේකට එකතු වෙනවා. දැන් ගොඩාක් කට්ටිය එකතු වෙනකොට ඒ එකතු වෙලා මේ දායකත්වයේ මත තමයි මේ චේන් එක මේ කොනේ ඉඳන් එහා කොනට යන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ අපෙන් ඇහුවේ. right. මොනවද ගැටලු? all clear ද? ඊළඟ එකට යන්න පුළුවන්ද අපිට? දුලිප් okay. ගයන් සම්පත් පැහැදිලිද? සජිත් මොකුත් questions එම නැද්ද? කට්ටියම නිකන් අඩුවෙන් කතා කරන්නේ. තේරෙනව වැඩිද නැත්නම් තේරෙන්නේම නැද්ද? ඔය වගේ මේ නිකම්ම ඒ කියන්නේ ඔය වගේ කොටස් වගේක් ඒ කියන්නේ මෙතන පහක්නේ දක්වලා තියෙන්නේ. ඒ පහ නිකන් ලිව්වොත් ඇද්ද විස්තර කරන්න ඕනේ නැද්ද? මෙහෙමයි. පිළිප් දැන් ඒකෙදි ඇත්තට මේ වගේ ප්‍රශ්නකදී දැන් මේ එක්සැමිනර් කරපු තරමටම අවශ්‍ය නැහැ. දැන් මෙයා ඇත්තටම ඒ සජෙස්ටඩ් ආන්සර් එක ඒක දෙන්න හේතුව මොකද ඒ වගේ ප්‍රශ්නයක් ටිකක් බැරෑරුම් නිසා ළමයින්ට ඉදිරියටත් ඒකෙන් දෙයක් ගන්න ඕන හින්දා තමයි එයා ඒ විදිහට ඒ ඩීටේල් තියෙන්නේ. ඒතර අපි දැන් එච්චර දුරට අවශ්‍ය නැහැ. දැන් අපි හිතමුකෝ ක්‍රෙඩිට් රිස්ක් එක කියලා ඔයා එක ලයින් එකක් ලිව්වම ඇති. දැන් පොඩි අවදානම කියලා කියන්නේ මේ විදිහට මිස්මැච් එකක් වෙනවා කියලා කියවම ඇති. හරි මෙතන ඔපරේෂන් රිස්ක් එක කියලා කිව්වහම අපිට අපි හිතමු ඒ සම්බන්ධයෙන් ඉන්න පුද්ගලයන් පද්ධතීන් වල යම් සිදුවන දේවල් නිසා සිදුවන අවදානම ඇති. දැන් අපිට අර ටික එක්ස්ප්ලেইন කරගන්න තරම් වෙලාවක් නැහැ. දැන් ඔයාලට බැලුවොත් ওই ප්‍රශ්නේ අපි හිතමු පුරුදු වෙලා ලිව්වත් මම හිතන්නේ ওই ප්‍රමාණය ලියන්න අපිට විනාඩි 45කට වැඩි යනවා. ඒ නිසා දැන් අපි දැන් අර මෙතනදී කාරණා එකතු කරගන්න එක කරාට හොඳ ප්‍රශ්නයක් ඇහුවේ විභාගෙදී අපි බලන්න ලකුණු 5ක් අපිට ගන්න තියෙනවානේ. ලකුණු 5ක් ගන්නකොට අරක කිව්වා advantages and risk. advantages අපි 3ක් ලියනවා, risk 3ක් ලියනවා. risk 3 ලියනකොට නිකම්ම දැන් credit market operational කියලා ලියන්නේ නැතුව ක්‍රෙඩිට් රිස්ක් එක එන්නේ කොහොමද? මෙන්න මේ කාරණා නිසා මම අපසු ගෙවීමේ හැකියාවට බලපෑමක් විය හැකියි. ඒක ක්‍රෙඩිට්. එක ලයින් එකක් හොඳටම ඇති.
ඒ කියන්නේ risk තුනකුයි advantages තුනකුයි ලියවම හොඳටම ඇති. මේකේ හතරක් තියෙනවා. සියලු දේවල් අවශ්‍ය නැහැ. පැහැදිලිද දුලිප්? ඔව් සර් thank you. right. අනිත් පැයට මధుරිකා අමාලි ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න කොහොමද ඔයගොල්ලෝ දකින්නේ? තියා සංකීර්ණයිද? නැත්නම් ලේසිද? සාකච්ඡා කරලා ඉවරුනහම වුණත් මම දන්න තරමට ඒක පහසුම නැහැ. තව තුන් පාරක් හතර පාරක් නිකන් කියවන්න. එතකොට අර දැන් උතන වෙන්නේ මේ අර ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්න උත්තරේ බලාගෙන නැතුව අර සන්දර්භය. يعني context එක තේරුම් ගන්න. දැන් මෙතනදී එක්සැමිනර් ණය නිපැයුමේ සිට එයා ගියා උපරිමයට. බැංකුවට අත්‍යවශ්‍ය කියන්නේ ට්‍රෙෂරි එකටම එයා ගියා බ්‍රාන්ච් එකේ ඉඳන්. ඒතර අන්න ඒ එක එක තැන්වල තියෙන සංකූලතාවයන් සහ භාවිතාවන් තමයි මේ ප්‍රශ්නේ දාගන්න ඕනේ. ඒක මම ටිකක් අමාරුයි. නමුත් ඒක ටිකක් ඉන්ටරෙස්ටිං. අපි ඔහොම දැන් එකක් දෙකක් ඔයාලා එහෙම කියවලා බලනකොට ඔයගලන්ට තේරෙනවා රයිට් මෙහෙම ඊළඟට ආයෙ ප්‍රශ්නයක් ආවත් දැන් අපිට යම්කිසි මෙහෙම එකක් මැනේජ් කරගන්න සම්භාවිතාවක් තියෙනවා කියන ඒ විශ්වාසය ආවොත් ඇතිමට. ඒකවරම මේක මේ ටට්ටක් ගාලා ලියා ගන්න මානසිකත්වයක් දැන් ඔයා නෙවෙයි සමහරට මම ඕක විවාදේ ලිව්වත් මටත් ඔක එකපාර කරගන්න බෑ. පොඩි අපි යම් ප්‍රමාණයක් මොකද දැන් ඉගන්නව එකයි උත්තර ලියනවා කියන එක දෙකක් නේ. අපිට විභාගයේ ටෙක්චරින් කියන එක එච්චර ගැටලුවක් නැත්තේ මොකද කාරණා ටික එකතු වෙලා ඒක ඔළුවේ තියෙනවා ඒක පුළුවන්. නමුත් විභාගයට ගියාම දැන් අර මුලින්ම තැනම ඉඳන් අපිට ගැටලුවක් ආවනේ. ඒ කියන්නේ දැන් මේක රීටේල් කියලා කිව්වහම මෙතන SME එනවද? SME ව්‍යාපාර ණය ආපු ගමන් තනි කරම ප්‍රශ්න උත්තරේ අපිට ලියා ගන්න බැරි වෙනවා. එතනද එක්සැමිනර් එකේ මයින්ඩ්සෙට් එකේ තියෙන SME එනවා බට් පොඩි අය. අවසිල්ලෝ. ඒ කියන්නේ පුද්ගල අවශ්‍යතාව. දැන් අන්න ඒක ට්‍රීට් කරගත්තොත් අපිට ආන්සර් එක පල්ලෙහාට මේ කරගෙන යාමේ හැකියාව ලේස් තියෙනවා. නැත්තම් ටිකක් අමාරුයි ප්‍රශ්න. නැත්තම් අපිත් ටිකක් බලන රයිට් මොකද්ද මේ? අන්න ඒ වගේ අමාරු තැනකට වැටෙනවා. පැහැදිලි? රයිට්. සම්පත් ඕකේ? ගයන් ඕකේ? වෙනදන සම්පත් මොනවා හරි කියනවනේ. රයිට්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඒකත් අපි කරලා එතකොට අද අපිට මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරගෙන ඊළඟ සතියේ අපි ආපහු දෙවෙනි අපි බලමු මම හිතන්නේ මෙතන හරි මෙතන right මේකෙත් right අපල මේක මෙතන තියෙනවා ණය ප්‍රතිපත්ති මගපෙන්වීම මූල්‍යායතනයකට ප්‍රමිතගත වූ ණයගැයීම් සංවර්ධනය සඳහා බෙහෙවින් වැදගත් වනවා පමණක් නොව ණය නිලධාරීන්ට ශක්තිමත් ණය සංස්කෘතියක් වර්ධනය කර ගනිමින් විශ්වාසයකින් යුතුව තමන්ගේම විනිශ්චයන් ගැනීමට හැකියාවක් ඇති කරන හැද. ඊළඟට අහනවා ණය ව්‍යාපාරික ක්‍රියාවලියක මූලික පියවරයන්, ගේම් ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන්, අත්තිකාරම් වෙනස්. මම හිතන්නේ මේක කරාද අපි? දෙකේ මේක අපි ගිය සතියේ කරාද? ඔව් මට මතකයි හරි මේක අපි කරා වගේ. මේකේ මේ අන්තිම හරියට අපි ගියේ නෑ වගේ නේද? මතක නෑ. සම්පත් අපි මේක කරාද? දුලිප් මේ ප්‍රශ්න මට මතකයි තියෙන මට මතක නෑ මේ ඔයගොල්ලොත් එක්කද කියලා රිවිෂන් එකත් එක්කද කරේ කියලා. ගිසතේ ජොයින් දසුනේ මතකද අපි මේ ප්‍රශ්න කරාද කොහමද? ඒක තමයි. අපි මේ පේපර් එකම කරාද දුලිප්? පේපර් එකමද අපි මේ කරේ නැත්නම් අර ඒ මුල හරිය විතරද? මතක හැටියට කරා වගේ
ඒකයි මොකද මේ කර ලියාගත්තෙත් නැහැ. කත් අපි දැන් කරා හරි. ඕකේ. මේකත් අපි කරා. මේක තමයි මට මතක නැති මම මේ 19 මාර්ච් එක එහෙම මේ මේක ඔයගොල්ලොත් එක්කද කරේ මේ අරගොල්ලොත් එක්කද කරේ කියලා. ටෙක්නිකලි මට පේන හැටියට අපි මේ ටික ඔක්කොම කරා වගේද දුලිප්? හරි එහෙනම් මෙහෙම කරමුද අපි දැන් මට හිතෙන විදිහට අපි ටිකක් මොකද මේ ප්‍රශ්න ටික මේ දැන් අර ගොඩක් වෙලාවට එකම දේ එන නිසා අපි මෙහෙම කරමු අපි දැන් මම බලන්නම් අපිට එන සතියේ තියෙන ටික පොඩි අපිට ස්ටාර්ට් එකක් ගන්න පුළුවන්ද කියන එක බලමු ඒකද නෝට් එක අපි එවනකම් ෂුවර් නැහැ right අපි මෙහෙම කරමු මොකද අපි මම හිතනවා දැන් අපිට සාකච්ඡා කරපු ප්‍රශ්න ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අපිට දැන් ඕගොල්ලන්ට එතකොට දැන් අපි මේ සෙෂන් එක ඉවර වෙනකොටත් ආපහු ඔයා සමාන ප්‍රශ්න එකක් ආයෙත් කරමු එතකොට ආපහු රිවයිස් කරගන්න එතකන් අපිට දැනට අපි කරපු ටිකෙන් ඕගොල්ලන්ට යම් ප්‍රමාණයකට අර අපි උගන්වපු ටිකට යම් කිසි ආන්සර් ප්ලෑන්ස් එකක් හදාගෙන යම් දැනුමක් එහෙම නැත්නම් ඒ ස්ට්‍රක්චර් එකක් අපි හදාගමු කියන එක කරමු. ඒතර දැන් අපි මූලික වශයෙන්ම දැන් මේ වෙනකන් ගත්තොත් දැන් BCS මොඩල් එක ගැන සාකච්ඡා කරන්න. BCS මොඩල් එකේ දැන් B වෙනම C වෙනම S වෙනම අපි සාකච්ඡා කරනවා. ඒතර දැන් ඒ එකක් ආවේනිකවත් ඒවා ඉන්ටර්කනෙක්ට් වෙන විදිහත් ඒක ප්‍රශ්න වලට මේවා වෙන විදිහත් ඒක ක්‍රෙඩිට් චේන් එකේ කොහොමද යන විදිහත් අපි සාකච්ඡා කරා. ඒතර දැන් අපි ඊළඟට අපිට තියෙනවා section 2 එහෙම නැත්නම් දෙවෙනි කොටසේදී වෙන්නේ ඊට වඩා චුට්ටක් වෙනස් වෙච්චි යම්කිසි ක්‍රියාදාමයක් තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒතර එතනදී වෙන්නේ අපි දැන් මේ B අකුරු C අකුරු S අකුරු කියන තුන අපි කොහොමද ඉන්ටර්කනෙක්ට් කරගෙන සම්බන්ධ කරන්නේ. ඒතර ඒකට අපිට ක්‍රමවේද දෙකක්. එකක් තමයි retail lending evaluation අනිත් එක corporate lending evaluation. ආයතනික ණය අංගීමේ ක්‍රියාවලිය පුද්ගල ණය අංගීමේ ක්‍රියාවලිය කියලා කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. මේ කොටස් දෙකකට බෙදාගෙන තමයි අපි තවදුරටත් ඒක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. right. ඒතර ඔය මොකක් කරන්නත් කලින් දැන් අපිට මෙන්න මෙහෙම දෙයක්. ඉස්සෙල්ලා මම ජෙනරලි කියලා ඉන්නවා. දැන් අපිට සාමාන්‍ය ණය ඔය ක්‍රමවේදයේදී මූලික වශයෙන්ම අපි කොහොමද පටන් ගන්නෙ? අපි යම් ආකාරයකට ණයක් විකිණීමක්. එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගිකයෙක් හොයා ගැනීමක් කරන්න ඕනේ. පාරිභෝගිකයෙක් හොයා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් advertising. එහෙම නැත්නම් walk-in customer වෙන්න පුළුවන්. එහෙම නැත්නම් existing customer කෙනෙක් කවුරු refer කරන්න පුළුවන්. එහෙම නැත්නම් target marketing. ඔය අර වරණ මුල තුනම සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒක ටිකක් සම්ප්‍රදායිකයි. හැබැයි target marketing වගේ කියලා ගත්තොත් ඒක සම්ප්‍රදායික නෑ. ඒ කියන්නේ අපි ඉහළ සිට පහළට අපි එනවා. ඇවිල්ලා අපි කියන හරි මෙන්න මේ අපි දැන් උදාහරණයක් ගමු කැඩි මෙන්න මේ සෙට් එකේ මෙන්න මේ හැම BCS මොඩල් එකේ ඉවැලුවේෂන් එකක් අපි කතා කරේ සර්කල් දාලා අන්න එක්සයිස් එක තමයි ටාගට් මාකටිං කියලා කියන්නේ. ඒතර බලනවා මොකද්ද ක්ෂේත්‍රය කුෂිකාර්මික. ඒකේ අපි මොනවද බලන්නේ? B. ඒකේ මොනවද බලන්නේ? සබ් සෙක්ටර් ඇක්ටිවිටීස්. right. එතකොට කවුද ඉන්න? ප්ලේයර්ස්ලා. ඒගොල්ලෝ මොන ස්ට්‍රක්චර් එකේද ඉන්නේ? මොනවද ණය නිපෙවුම්? මොනවද ණය සුරුකුම්? එතකොට ඒ සම්බන්ධ තියෙන අවදානම් මොනවද? අවදානම් අවකිරීම කරන්න මොකද? ආන්න. දැන් මේ අපි මේ මුළු මේ ටිකම මේ අතර අපි යන්න පටන් ගන්නවා. ඒතර ඒ යන ක්‍රමවේදය තමයි පුද්ගල ආයතනික ණය අංගීම.
ඒතර ඔය දෙක කරන්නේ ඉස්සලා මේක ඩෙවලොප් කරලා ඉන්න බෑ. මේක ඩෙවලොප් කරලා ඉන්න ඕනේ මේ කියන විදිහට ආයතනික හෝ පුද්ගල ක්‍රමවේදය කරන්න. ඒක කරන්න අපි කරන ක්‍රමවේදය තමයි අපි කියන ටාගට් මාකටිං. කියන්නේ අපි හිතමු දැන් මේ මුළු එකේ ඔක්කොම ප්ලේස්ලා හිටියට දැන් අපි බැංකුව හැටියට කියනවා රයිට්. අපි නම් කරන්නේ පැඩි මිලර්ස්ලා. කවුද? මිලියන whatever අපි හිතමුකෝ ඩ්‍රයිවිං කැපැසිටි එක මෙන්ට වඩා අඩු. කොහොමද කරන්නේ? තනි පුද්ගල හවුල් ආයතන. මොනවද සුරුකු? මොනවද ලබා දෙන ණය පහසුකම්? මොනවද තත්ත්ව කොන්දේසි? අන්න දැන් අපි හදනවා මෙන්න මේ විදිහට වෙන්න ඕන කියලා. ඊළඟට ඒක හඳලා අපි හිතනවා රයිට්. මොකද්ද පෝර්ට්ෆෝලියෝ එක? මොකද්ද ලාභදායකත්වය? මොකද්ද අපි කියන ඉන්ෂුරන්ස් එක? ඒතර මොනවද තවත් අපි කියන ඒගොල්ලෝ ගාවට යන තියෙන ක්‍රමවේදය. ඕටින් හදාගෙන ඊළඟට අපි කියන රයිට්. මුළු ප්‍රයිස් මිලර්ස් ලගේම ලිස්ට් එක අරගෙන මෙන්න මේ කට්ටිය තමයි අපි මේ කියන විදිහට කුලකයට වැටෙන්නේ. ඒ කුලකයට අපි කියන මෙන්න මේක තමයි අපේ ප්‍රොඩක්ට් එක. A B C D E C මම පික් කරනවා. T මම පික් කරනවා. E F නෑ G මම පික් කරනවා. ඒගොල්ලන්ට මම කියනවා රයිට් මම මෙහෙමයි අපි මෙන්න මේ වගේ දෙයක් තමයි කරගෙන යන්නේ. මෙන්න මේක මම ඔයාලට ඔෆර් කරන්න පුළුවන්. ඒක තමයි නිකන් ටාගට් මාකටිං. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා හොයාගන්නට කලින් මංගාව දැන් අපි කියන මැක්‍රෝ මේ මහා පරිමාණව අපිට තියෙන සෙන්ට්‍රල් බැංක් එකේ ඉඳන් ශේෂ්ත්‍රවල තියන් ඔක්කොම දත් අරගෙන ප්‍රාදේශීයවත් අරගෙන අපි තීරණය කරනවා මෙන්න මේ 25 තමයි පැඩි මිලින් මෙන්න මේ සෙක්ටර් එකට මම ටාගට් කරන්නේ. නේද? තව ක්‍රමයක්. ඔය ක්‍රම හතරෙන් අපි කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරනවා. දැන් ඔන්බෝඩ් කරනවා කියලා කිව්වහම මෙන්න මෙයා අල්ලනවා කියලා කිව්වහම එයාව අපි ඉවලුවේට් කරනවා. ඔය දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්න ක්‍රමවේද දෙකේ. ඊළඟට ණය ලබා දීලා ඔන්න දැන් චක්‍රය යනවා. එතකොට දැන් ඔය මම නිකන් ඉතාලම කෙටියෙන් කිව්වේ දැන් අපි දැන් BCS ඉගෙන ගත්තා. ඒ දේ ඇඟීමේ ක්‍රියාවලිය දෙකක් ඉගෙන ගන්න යනවා. හැබැයි ඒ දේ ඉගෙන ගන්නවා කියන එකේ තේරුම කස්ටමර් කෙනෙක්ව ඔන්බෝඩ් කරගන්න එක තමයි අපේ පරමාර්ථය. එතකොට ඕක කරනකොට අපිට යම් දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට කියනවා මෙහෙම එක මිත්සුලියක් තියෙනවා. කියනවා existing customer කෙනෙක් කියලා කියන්නේ අය බලන්නම දෙයක් නැහැ. existing customer is a good customer. එක නෝම් එක. ඒක හැම වෙලේම හරියන්නේ නැහැ. ඇයි හැම වෙලේම හරියන්නේ නැත්තේ? මෙහෙම හිතන්නකො existing customer good customer මට නම් ඒ existing customer good වෙන්න බැයිද තව කෙනෙකුට? එතකොට එයා good වෙන තරමට මොකද වෙන්නේ? මමත් එයාට try කරනවා පැසිල් එකක් දෙන්න. තවත් පුද්ගලෙක් දෙනවා. සමහර වෙලාවට නිසි පරිදි ඇඟීම් නොකර දැන් NDB දුන්න නිසා මම එකක් දෙන්නට කමක් නැහැ. මොකද NDB ගේ කස්ටමර් කෙනෙක් කියන්නේ හොඳට කරලා කියලා මම දෙනවා. කමර්ෂල් එකේ කස්ටමර් කියන්නේ ආ ඉතින් බලන්න දෙයක් නැහැ මම දෙනවා. සමහර වෙලාවට සොරකුම් ඇතුව සොරකුම් නැතුව කොන්දේසි රහිතව කොන්දේසි සැහැල්ලුව ණය ලබා දෙන අවස්ථා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පුද්ගලයා existing වුණාට existing customer කෙනෙකුට අපි ඒ ලබා දෙන ණය මුදල නිසා එයාට ණය වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ණය වැඩි වෙලා මොකද වෙන්නේ? අර එයාගේ ප්‍රමාණයට වඩා වැඩි ණයක් හින්දා එයා නිසි පරිදි ණය ආයෝජනය නොකරන්නට පුළුවන්. ඒත් නම් අනිත් ප්‍රශ්නේ. ඒකට existing good කියන එකම රීසන් එකක් නෙවෙයි එයා credit worthy කියන්නේ. එහෙනම් එයාටත් අර මම කියන දිගු තනි පුද්ගල හෝ ආයතනික ණය ඇඟීමේ ක්‍රියාවලියට පාවිච්චි කළ යුතුයි. right. තව එකක්. දැන් ඊළඟට අපි කිව්වොත් මෙන්න මෙහෙම අපි සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරනකොට අපිට වැරදි දෙකක් වෙනවා. මේ පාස් පේපර්ස් වලත් මේක තියෙනවා. එකක් තමයි ඒ කස්ටමර් හොඳටම හොඳයි. credit worthy. අයට හොඳටම සුදුසුයි. හැබැයි ඒ කස්ටමර් අපි acquire කරන්නේ නැහැ drop කරනවා. එක decision එකක්. දැන් ඔයා branch එකේ relationship manager දාලා head office එකට දාලා මෙයා මෙහෙම කියලා කිව්වට බැංකුවේ කෝල් එක ගන්නෙ නැහැ. බැංකුව කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. එක. දෙක තව කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයා අර වගේ credit worthyත් නැහැ, qualityත් නැහැ,
behavior එකකුත් නැහැ. කියන්නේ technically bad. දැන් මොකක් හරි ක්‍රමයකින් එයා අපි on board කරනවා. එතකොට එකක් තියෙන්නේ good customer on board වෙන්නේ නැහැ. bad customer on board වෙනවා. පළවෙනි එකට අපි කිව්වා type 1 error, දෙවෙනි එක අපි කිව්වා type 2 error. දැන් forum එකම හැටියට ඔයගොල්ලෝ මට කියන්න type 1 error එකද හොඳ එහෙම නැත්නම් නරක, type 2 error එකද වැඩි නරක? දෙකම නරකයි. type 1 ද නරක, type 2 ද? මොකද ඔයගොල්ලන්ගේ සජෙෂන් එක? මොකද්ද හිතන්නේ? type 1 කියලා කියන්නේ good customer on board කරගන්නේ. type 2 bad customer on board කරගන්නවා. දෙකම වැරදි. මොකද හොඳ ඉන්කම් නැති වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. සජිත් කියන්න බලන්න type 1 එකද type 2 එකද ගොඩක් නරක? දුලිප්, ෂෙරින්, සම්පත්, අමාලි කියන්න බලන්න ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් කරන්න. හරි වැරදි ඕනේ නැහැ. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? 1 ද 2 ද හොඳ? 1 ද 2 ද වැඩි නරක? type 2 දුලිප් කියන type 2. දසුනි වාසනා මොකද කියන්නේ? ගායත්‍රි type 2. සම්පත් yes ඔක්කොම type 2 වල ඉන්නේ. හරි. ඇයි? ඔයගොල්ලන්ට මතකද අපි මොහොතකට කලින් කිව්වා රීටේල් ණය කළඹ ගැන කතා කරද්දී ගිහිල්ලා අන්තිමට වැදිනවා කොහෙද? ප්‍රාග්ධනයට. ඒ ප්‍රාග්ධනයට වැදෙන හැම තැනකදී උනේ මොකද්ද? අර රීටේල් එහෙම නැත්නම් සිල්ලර ණය කළඹ බෑඩ් වෙලා ක්‍රෙඩිට් මාකට් එහෙම රිස්ක් ඇවිල්ලා ප්‍රාග්ධනයට වදිනවා. ඒක ඒ වෙන්නේ මොකද්ද? කස්ටමර් නරකයි. හැබැයි අපි යා හොඳයි කියලා හිතලා ඇතුළට ගන්න. මොකද්ද වෙන්න පුළුවන්? ඒ පහසුකමක් බෑඩ් වෙන්න පුළුවන්. delinquent, NPL, high provisioning. ඒකින්ද ලාභදායකත්වය අඩු වෙලා capital erosion එක, share price drop එක, rating drop එක, central bank නියාමනයේ වැඩි වීම. මොකද වෙන්නේ? අපි ඒ කියන්නේ නරක කස්ටමර් කෙනෙක් හොඳයි කියලා ඇතුළට ගත්ත ගමන්ම අපිට ඉම්පැක්ට්ස් ගොඩාක් එක දිගට එන්න පටන් ගන්නවා. ඒක at any cost අපි avoid කරන්න ඕනේ. type 1 උත් හොඳ නැහැ. type 1 කියන්නේ මොකද? අපි හොඳයි කියලා ඉන්න කස්ටමර් අපි ගන්නෙ නැහැ. එතන වැරද්දක් වෙනවා. දැන් ඒ type අපි හොඳයි කියන කෙනා ගත්තේ නැති වුණාම මොකද වෙන්නේ? අඩුම ගානේ අපේ දැන් තියෙන පෝර්ට්ෆෝලියෝ එක තව බෙටර් කරන්න පුළුවන් හොඳ කෙනෙක් ගත්තොත් නේ. පෝර්ට්ෆෝලියෝ එක වැඩි වෙනවා. එයාගේ ක්වොලිටි එක හොඳයි. එයාට ඉම්ප්ලිමන්ට් ප්‍රොඩක්ෂන් යන්නේ නැහැ. ලොකු ලාභදායකත්වයක් එනවා. ඒතර අපි නරක තත්ත්වයේ අපි ගාව තියෙන එක අපිට හොඳ කරන්න පුළුවන්. type 1 එක හරියට කරොත්, වැරද්ද නොකරුවොත්. හැබැයි දැන් අපි lending වල ඔන්න ඔය වැරදි දැන් මම මේ කියාගෙන ඉන්නේ ජෙනරලි අපි දැන් මේ ඒකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම ගන්නෙ. එතකොට දැන් type 1 type 2 error කියලා දෙකක් තියෙනවා. එතකොට දෙකම avoid කරන්න ඕනේ. හැබැයි type 2 එක වැඩිපුර. ඒක ඉම්පැක්ට් එක ගොඩක් වැඩි. හරි. එතකොට දැන් මම කිව්වා existing customer myth එකක් එනවා. ඊළඟ type 1 type 2 error ගැන කතා කරනවා. ඊළඟට කතා customer onboarding ක්‍රම 4ක්. දැන් ඔන්න ඕව ටිකක් තමයි දැන් අපි මේ ක්‍රමානුකූලව අඩු කරගන්න හදන්නේ. එතකොට දැන් අපි මේ මොකද්ද මේ කරන්නේ? දැන් මේ විදිහට කස්ටමර් කෙනෙක් එහෙමනම් ඔය කියන type 1 error, type 2 error, customer onboarding, කියන target marketing දැන් හැමදේම කරලා අපි හොඳ කෙනෙක් ගන්නවා කියලා ගන්නකොට මොකද්ද මේ හොඳ? මොකද්ද මේ හොඳ? මේ හොඳ කියන්නේ අපි කියනවා ඒ අදාළ පාරිභෝගිකයා එහෙම නැත්නම් බරෝගේ ණයට සුදුසුකම. credit worthiness එක. දැන් අපි කලින් අර retail lending වල කතා කරෙත් අපි කිව්වා credit worthy. ඔච්චර credit worthy ද බලා ගන්න එක තමයි credit score එකකින් හරි කරන්නේ. ඒතර credit worthy නම් අපිට යා credit worthy කියලා පෙන්න ගන්න පුළුවන් නම් අපිට එතනින් එහාට අපිට ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඒ කියන ක්‍රමවේද තමයි අපි මේ සාකච්ඡා කරේ කරන්න යන්නේ individual හරි
corporate හරි lending methods වලට. දැන් ඔය මම ඔයගලන්ට පැහැදිලි කරේ අපි කොහොමද customer කෙනෙක්ගේ ඔය BCS model එක අපි interconnect කරන්නේ මේ process දෙක දාලා. ඒක තමයි අපි මේ දෙවෙනි අපි දැන් ඊළඟට කරන්න යන presentation එකෙන් නැත්නම් section 2 එකෙන් සාකච්ඡා කරන්නේ. ඒතර ඒක කරන කොටස් ටික තමයි ණය ලබා දීමේ මූලධර්ම. කේවල ණය ගීම. ආයතනික ණය ගීම. මූල්‍ය නොවන ණය ගීමේ මෙවලම්. මූල්‍ය ප්‍රකාශන විග්‍රහය. සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය. කාරක ප්‍රාග්ධන කළමනාකරණය, ශ්‍රේණිගත කිරීම, මිලකරණය. ඔන්න ඔය කියන කොටස් 9 අපි සාකච්ඡා කරනවා මේ part 2 එකේදී. ඇත්තටම ගත්තොත් සිලබස් එකෙන් 100ට මම හිතනවා 40ක් විතර තියෙන්නේ මේ part 2 එකේ. පළවෙනි එක අපි 125ක් විතර ගත්තොත් පළවෙනි section එක මේ දෙක එකතු වෙනකොට 65ක් 70ක් හැදලා ඉවරයි. ඒ කියන්නේ තල වශයෙන් අපි 1 සහ 2 කරලා ඉවර වෙනවා කියලා කියන්නේ විභාගේ සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්න ටිකක් අපි කරලා ඉවර කරන එක. ඊට දැන් මොකද ණය ලබා දීමේ මූලධර්ම කියන එක තමයි අපි චුට්ටක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ. මෙන්න මෙහෙම. අපි දැන් මෙතෙන්ට එනකොට මම කියවනේ දැන් අපි කියනවා කියලා ඇයි මේ හොඳ කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරන්න කියලා. ඒ හොඳ කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරන්න ඕනේ කියන්නේ හේතුව අපි මේ type 2 එක වගේ කරලා එතකොට ඒක ගිහිල්ලා අනිත් පැත්තට ප්‍රාග්ධනයට NPL වලට බලපෑන නිසා තමයි අපි මෙච්චර try කරන්නේ type 1 error එක 2 error එකත් avoid කරන්න. මෙතනදී කියනවා ණය ලබා දීමේදී නිසියගීමක් කරලා නැහැ. දැන් අපි ඔය NPL අපි හිතමුකෝ ණයට සුදුසු නැහැ කියලා අපි දේවල් සාකච්ඡා කරනකොට එතකොට අපි ණය ලබා දීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය කරලා නැති නිසා තමයි අක්‍රීය ණය වලට ගොඩක් හේතු. දැන් අක්‍රීය ණය ඉදිරියට අපි කතා කරමු. අක්‍රීය ණයක් වෙනවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක. හැබැයි අභ්‍යන්තර බාහිර සාධක දෙකම ගත්තාම නමුත් බාහිර සාධකකට වඩා වැඩි ප්‍රමණතාවයක් තියෙන අභ්‍යන්තරික සාධක. අභ්‍යන්තර සාධක කියලා කියන්නේ මොකද්ද? ඒක අපි අනිත් පැත්ත හැරලා බැලුවොත් අපි හරියට ඔන්බෝඩ් කරලා නැහැ. එතන තමයි අපේ ගැටලුව තියෙන්නේ NPL එකට. එහෙනම් අපි මොකද කරන්නේ? අපි දැන් BCS මොඩල් එකේ දෙවෙනි කොටස හැටියට ඒ ටික හරියට කරොත් අපිට අර කියන NPL අඩු කරන්න පුළුවන්. අර කියන ප්‍රොවිෂන් අඩු කරන්න පුළුවන්. අර කියන කැපිටල් ඉම්පැක්ට් එක අඩු කරන්න පුළුවන්. එතකොට දැන් ඒකේ අනිත් හේතුව තමයි ඇඟීමකින් තොරව. අර මම කිව්වේ existing customer, good customer. එයා වෙන බැංකුවක best customer, good customer. නැත්නම් got a good reference, in the good customer. අන්න ඒ වගේ myths වලට යන්නේ නැතුව අපි fundamental එකට ගිහිල්ලා දෙයක් කරොත් මේ කියන දේ වොයි කරන්න පුළුවන් කියන එක තමයි ණය ලබා දීමේ මූලධර්ම වලදී අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම දැන් මෙතනදී මම හිතන්නේ ඒක දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ණයක් ලබා දීමේ මූලධර්ම රාශියක් තියෙනවා. රාශියක් තියෙනවා. දැන් කීපයක් කිව්වා. දැන් අපි ලාභදායකත්වය එක මූලධර්මයක්. ඊළඟට අපි කියනවා විවිධාංගකරණය තව මූලධර්මයක්. ඊළඟට ඒක මොන දෙයකටද පාවිච්චි වෙන්නේ කියන එක තව මූලධර්මයක්. ඇයි ඒ හැම එකකටම හේතුවක් තියෙනවා. දැන් අපි කිව්වොත් ලාභදායක නැතුව ලෙන්ඩින් එකක් කරලා වැඩක් තියෙනවද නැහැ. අපි අනිවාර්යයෙන්ම මොකද අපි දැන් මේ තව කාගෙන් හරි ගත්ත මුදල් තමයි තව පුදුරුන් ලබා දෙන්නේ. එතකොට ඒ ලාභදායකත්වය නැතුව අපි නිකන් පිනට දහමට ණය කරා කියලා වැඩක් නැහැ. මොකද anyway we have to pay the interest no. ඊට පස්සේ අපි කියන ද්‍රවශීලතාවය. ඒ තව එකක්. හරි ඒ කියන්නේ අපි ගත්තොත් කාගෙන් හරි අරගෙන තව තරකට දෙනවා. දැන් කෙටි කාලීනව මම මුදල් මිලියන 10ක් කරගෙන දිගු කාලීනව අවුරුදු 5කට දුන්නාම මට ද්‍රවශීලතා ප්‍රශ්නයක් එනවා. මොකද අන්තික මට 10න් හම්බෙන්නේ මෙයා මට මේ මාස තුනෙන් සල්ලි ඉල්ලනවා. ඒතර ඒක බෑඩ් ප්‍රැක්ටිස් එකක්. ඒ කියන්නේ මේ ණය ලබාන්නේ මේ එක මූල ධර්මයක් මම උල්ලංඝනය වෙනවා. ඊළඟට අපි ඔකුවත් end use එක purpose එක හරිම ඉම්පෝටන්ට්. දැන් අපි ණය ලබා දෙන්නේ මොන කාරණේද? ඒක පුද්ගලික වෙන්න පුළුවන්, ව්‍යාපාරික වෙන්න පුළුවන්.
අපි දැනගෙනයි කරන්න ඕනේ. පුද්ගලික කියලා ගත්තොත් අපි දෙන්නේ නැහැ නේ මිලියන 30 40 දෙන්නේ නැහැ නේ පුද්ගලික කටයුතු වලට. ඒක නිසා තමයි පර්සනල් ලෝන් මිලියන 5 7 වගේ නතර වෙන්නේ. දැන් ක්‍රෙඩිට් කාඩ් අපි දෙන්නේ නැහැ නේ මිලියන 5 10 ක්‍රෙඩිට් කාඩ් ලිමිට්. ඒක ගොඩක් වෙලාට කියන්නේ පරිමාණ මිලියන 10 මිලියනයක් මිලියන එකමාරක්. නැත්තම් ලක්ෂ 2 3 දෙන්නේ. ඇයි? ඒතර ක්‍රෙඩිට් කාඩ් එක කන්සම්ප්ෂන් වලට දෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගියක් හදන්න අපි දෙන්නේ නැහැ නේ. නිවාසනයක් ගත්තොත් අවුරුදු 10 15 20 ගෙවන්න දෙන්නේ ඇයි? හේතුව ඒවට යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. ඒක අවුරුදු 3න් ගෙවන්න කියලා කිව්වට ඒක කරන්න බෑ යාට. පැහැදිලිද? එතකොට ඒක නිසා මේ ණය ලබා දීමේ මූලධර්ම වලදී ඒ කියන්නේ මේ තියෙන ෆන්ඩමෙන්ටල්ස් අපි මොනවද බලන්න ඕනේ. ඒව ඇඟීමට පාවිච්චි කරන්න ඕනේ. එහෙම වුණොත් විතරම තමයි අපි අර කියන එක අවුට්කම් එක අවුට්පුට් එක හරියන්නේ. දැන් මට මෙච්චර වෙලා මම මේගොල්ලන්ට කියන්න හදන්නේ මේ BCS මොඩල් එක extended BCS වෙනකොට retail corporate evaluation එකට ඇවිල්ලා මේක හරියට කරානම් සම්පූර්ණ ක්‍රෙඩිට් ෆන්ක්ෂන් එක ණය ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. right ඒක තමයි මේ මූලධර්ම ගැන සාකච්ඡා කරන්නේ. මේ තියෙන්නේ සමහර වෙලාවට අපි ඔය කියන කීපයක්. experience එක exposure එක. සත්‍ය තොරතුරු මත ඇඟීම කලින් කර යුතු වීම. බාහිර තොරතුරු ඒක ෆෝමල් ඉන්ෆෝමල් මොන ක්‍රමයකට ආවත් හැකිතරම් විශ්ලේෂණය කරලා ඇඟීමකට ලක් කිරීම. මේ සමහර කාරණා කීපයක්. දැන් අපිට සමහර අවස්ථාවන් වල එනවා. දැන් එක අපේ පළපුරුද්දෙන්ම අපි කියන දැන් පාරිභෝගිකයක් දැක්කාම කියන්න පුළුවන් මෙයා willful defaulter. අවුරුදු ගාණක් ක්ලීන් කරලා බලලා දැන් මෙයා කතා කරනකොට මම දන්නවා මෙයා නම් මේ කියවන පොරක් නෙවෙයි. හරි. ඒ ඉන්ටියුෂන් එක තියෙනවා. අනිත් එක තමයි සත්‍යමය මූලතොර. දැන් අපි කිව්වහම දැන් මෙයා ඔඩිට් එකට එකක් විදියක් හදනවා, ටැක්ස් එකට තව විදියක් හදනවා, ගෙදර ස්පවුස් වයිෆ්ට පෙන්නන්න තව විදියක් කරනවා, එම්ප්ලොයිස්ලාට එම්ප්ලොයිට තව විදියක් කරනවා. මෙයාට තව චූටි account පොතක් තියෙනවා තව විදියකට හදනවා කරලා. එතකොට ඇත්තටම සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තවක හැටි. දැන් මම යත් එක්ක පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථාවේ කතාවක් කරනකොට මට දැන් තේරෙනවා මෙන්න මේ විදිහට මම එහෙම කරන්නේ මෙන්න මේ විදිහට. මම දන්නවා සත්‍යම් කරුම් තමයි මේ ලාච්චු වෙන්නේ. ඒතර ඒක අනුව තමයි මම තීරණය කරන්නේ මෙයා කොච්චර උපයනවද? මෙයාගේ පිරිවැය කොච්චරද? මෙයාගේ අනිකුත් වියදම් කොච්චරද? අතට කීයක් එනවද? මෙයාට ගෙවන්න තියෙන ප්‍රමාණය මොකද්ද? මෙයාගේ ඩිපෙන්ඩන්ස් වලට යන්නේ කොච්චර ප්‍රමාණයක්ද? අන්න ඒකෙන් තමයි මම තීරණය කරන්නේ ණයක් අපසු ගෙවීමේ හැකියාව. බාහිර තොරතුරු ඒකත් ගොඩක් ඉම්පෝටන්ට්. එතනදී වෙනවා අපිට ඒක ෆෝමල් ඉන්ෆෝමල්. අර අපි කිව්වේ 6Cs වගේ දෙයකදී ඉස්සරහට මම සාකච්ඡා කරන්න. එතනත් අපිට කොටසක් එනවා බාහිර තොරතුරු මත අපි දැන් ඔය එක එක තියෙන සෝට් පෙස්ටලි වගේ ඇනලිසිස් ගොඩක් තියෙනවා. ඒ බාහිර තොරතුරු මත අපි ගවේෂණය කරලා තොරතුරු විශ්ලේෂණය කරලා බලනවා. රයිට්. මේක නිසා ධනාත්මකද? මේක නිසා ඍණාත්මකද? අනිත් දැන් අභ්‍යන්තර සියලු දේ හරි ගියත් බාහිර ඔය කරුණු හරින වෙන්නට පුළුවන්. එතකොට එහෙමනම් බාහිර තොරතුරු විශ්ලේෂණය කරලා ඇඟීමකට ලක් කරාට පස්සේ අපි කියනවා රයිට් මෙන්න මේක හොඳ ක්‍රෙඩිට් එකක්. මෙන්න මෙයා ඔන් බෝඩ් කරන්න ඕනේ. මෙන්න මෙයා ඇවරේජ්. මෙයා ගත යුතු නැහැ. right මම මේ දැන් මේ කීපයක් තමයි මෙතන මේ සාකච්ඡා කරේ. එතකොට දැන් මෙතනදී අපි තවත් උදාහරණ ටිකක් අපි කියාගෙන යමු. ඒක කියලා නතර කරමු. credit worthiness of customer. credit worthiness of borrower කියන එක තමයි මේ කියන්නේ. එතකොට කලක් තිස්සේ මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමෙන් ගොඩනගා විශ්වාසය හෝ පෞද්ගලික ගනුදෙනු කරන විශ්වාසනීයත සම්බන්ධව හඳුනා ගැනීම එක. එතකොට දැන් අපි කියනවා හරි එයාගේ කල් ක්‍රියාව කියලා අපි කියනවා. බැංකුවත් එක්ක එයාගේ රිලේෂන්ෂිප් එක කොහොමද ගනුදෙනු කරගැනීමේ විලාශය. ඊළඟට එයා අනිත් ආයතනත් එක්ක ගනුදෙනු කරලා තියෙන ඒ ක්‍රමවේදය රෙෆරන්ස් කරලා බලනවා කොහොමද එන්නේ. ඊළඟට මෙයාගේ බිහේවියර් එක එක්ස්ට්‍රා වගන් කෙනෙක්ද නැත්නම් වාහන දෙක තුනක් පාවිච්චි කරනවද? ඊවල තුන හතරක් තියනවද? නේද? එහෙම තත්ත්ව කෙනෙක් නම් මේ ව්‍යාපාරෙත් එක්ක මේ කරගැනීමේ නොහැකියාවක් තියෙනවා. ව්‍යාපාරයෙන් නිකුත් කරනවට වඩා වැඩි ප්‍රමාණයක් නම් මෙයා වීදම් කරනවා නම් එතනක් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඒ සල්ලි ඔක්කොම මෙතෙන්ට දානවා නම් එතන ගැටලුවක්. ඊළඟට තමයි එයා ආයතනයක් නම් එයාගේ පාස්ට් එක ප්‍රසන්ට් එක මැනේජ්මන්ට් එක
ෆයිනෑන්ෂල් එහෙම නැත්නම් රෙපියුටේෂන් එක අපි හොයලා බලන්න ඕන කොහොමද මෙයා බිහේව් වෙලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ නිෂ්පාදන සේවාවන් වල තත්ත්වය සප්ලයර් ක්‍රෙඩිටර් බයර්ස් ළඟින් අපිට අහලා දැනගන්න පුළුවන්. ඒතර මේ කියන ක්‍රියාදාමයන් හරහා අපි මොකද කරන්නේ? දැන් මේ හදන්නේ ඒ පාරිභෝගිකයා ණයලාභියා ආයතනය කොයිතරම් දුරට සුදුසුද නැද්ද කියන එක තමයි මේ සාකච්ඡා කරේ. දැන් මම මුලින්ම කිව්වා ක්ලයන්ට් කෙනෙක් BCS වෙන වෙනම කරා එකතු කරලා කරා ඒක ඩිෆයින් කරගත්තාම අපි මේ ඔක්කොම try කරන්නේ හොඳ කස්ටමර් කෙනෙක් acquire කරන්න onboard කරන්න. onboard කරන්න ක්‍රම හතරක් කිව්වා. එයා walk in වෙන්න පුළුවන්, reference වෙන්න පුළුවන්, advertisement වෙන්න පුළුවන්, target marketing වෙන්න පුළුවන්. එහෙම කරන්න අපිට ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒ ක්‍රමවේද දෙකෙන් අපි මොකද්ද චෙක් කරන්නේ? කස්ටමර් කෙනෙක් කොයිතරම් දුරට ණයකට සුදුසුද නැද්ද? ණයකට සුදුසුද නැද්ද කියන දේ තමයි මම කිව්ව සමහර credit fundamentals ටිකක් අපි මේ චෙක් කරමු. ඒව තමයි මම මේ කීපයක් සඳහන් කරේ. type 1 error එකත් type 2 error එකත් අපි avoid කරන්න ඕනේ. 1 2 errors avoid කරන්න ඒ වගේම තමයි fundamentals ටික intact කරගන්න අපිට ක්‍රමවේද දෙකක්. කේවල ආයතනික. එතකොට දැන් අපි එන සතියේදී ඔය කේවල ණය ක්‍රමයෙන් පටන් අරගෙන අපි ඒක කරගෙන ගිහලා බලමු කොහොමද කේවල ණය ක්‍රමය. ඊළඟට අපි බලමු ආයතනික ණය ක්‍රමවේද කියන්නේ මොකද්ද? ඒකෙන් අපි කොහොමද මේ ගමන යන්නේ කියන එක. right. ඒ ටික තමයි මට මූලික වශයෙන් මොකද අද අපිට වෙලා ටිකක් තිබුණ නිසා තමයි මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ගත්තේ. අපි එතකොට කේවල එකෙන් ඉදිරියට ආයතනිකෙන් ඉදිරියට එහෙම අපිට යන්නට පුළුවන්. එතකොට අපි එතනින් අතර නවත්තන ගමන්ම දැන් කරපු දේවල් වල මොනවා හරි ගැටලු බලමු. අමාලි අහනවා. ඔව් අමාලි මේ නෝට් එක Google Classroom වලට තාම දැම්මේ නැහැ. මොකද එන සතියේ තමයි මම දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මම මේක මේ සතියේ එක අප්ලෝඩ් කරන්න. අද මම වෙලා තිබුණ නිසා මේක අමතරව මම පාවිච්චි කරා. ක්‍රිබ් එක බලන එකත් type 1ද. මෙහෙමයි. මෙෂරින් දැන් ක්‍රිබ් එක කියන එක අර කියන එක ටූල් එකක් විතරයි. එතකොට දැන් ක්‍රිබ් එකේදී අපිට බලලා ඉවර වෙලා අපිට අපි ක්‍රිබ් එක බලලා ගන්න තීරණය තමයි මම කිව්වේ type 1 හරි type 2 එක. අපි ක්‍රිබ් එක හොඳයි කියලා. ක්‍රිබ් එක හොඳ වුණාට අපි වෙන වෙන සාධකයකටද හොඳ කස්ටමර් හින්දා අහලනවා. ඒක වෙන රීසන් එකක්. අපිට ආපු ඉන්ෆෝමල් එකක් අපිට ආපු තව මොකක් හරි එකක් අපිට සුරුකුමේ ප්‍රශ්නයක්. හැබැයි ටෙක්නිකලි ආ good customer. ක්‍රිබ් එකේ හොඳයි රීපේමන්ට් හොඳයි. right සමහර මේ ප්‍රොජෙක්ට් එක හොඳ නැහැ. ඒ මොකක් හරි කාරණයකට අපි අපේ ක්‍රෙඩිට් ඇපිටයිට් එක නැහැ. number 2 ඒත් ක්‍රිබ් එක හොඳ වෙන්න පුළුවන්. නමුත් වෙන වෙන කාරණාවලදී යාගේ අපිට බෑඩ් කියලා අපිට අහුවෙනවා. අපි මොනවා හරි තීරණයක් ගන්න ඔය ඇතුළට ගන්න. ඒ කියන්නේ ක්‍රිබ් එක කියන එකම නෙවෙයි තීරණය. ක්‍රිබ් එක නිසා අපිට ඒකත් යම් ආකාරයකට රෙෆරන්ස් එකක්. දැන් අපි එන සතියේදී අපි සාකච්ඡා කරනකොට කැරක්ටර් එක මිනිහෙක්ගේ ජජ් කරන ක්‍රමයක් තමයි ක්‍රිබ් එක හොඳද නරකද කියන එක. ඒ කියන්නේ ක්‍රෙඩිට් වර්තිද බලා ගන්න ප්‍රොසෙස් එකේ එක අයිටම් එකක් තමයි එක සෝස් එකක් තමයි ක්‍රිබ් එක බැංක් රෙෆරන්සස්. හැබැයි ඒ සෝසස් ඔක්කොමත් අරගෙන ගන්න අල්ටිමේට් ඩිසිෂන් එක තමයි type 1ද type 2ද කියලා කියන්නේ. ඒ කියන්නේ drop a good customer on board a bad customer. එතකොට හොඳ කස්ටමර් කෙනෙක් හලනවට වඩා රිස්කි බෑඩ් කෙනෙක් ඇතුළට ගන්න එක. පැහැදිලිද ශරි? හරි. තාම මොනවද අනිත් පැයට ගැටලු? කොහොමද මොනවද ප්‍රශ්න තියෙන්නේ? right. එහෙමනම් අපි අද දවසට සම්බන්ධ වීම ගැන ඔයගලන්ට ස්තුති කරන ගමන්ම අපි එන සතියේදී අලුත් සෙක්ෂන් එකක් ඒ කියන්නේ සෙක්ෂන් 2 තනි පුද්ගලයන් නැත්නම් කේවල ණය ඇඟීම කියන එක සාකච්ඡා කරමු. ඒක නෝරදවාම අනිත් පැයටත් කියන්නේ ඒකට සහභාගී වෙන්න කියලා. මොකද ඒක ටිකක් ගොඩක්ම වැදගත් ක්‍රිටිකල් ඒරියා එකක් ප්‍රශ්නවලදී සාකච්ඡා කරන්න. එතකොට ඒ අතරතුර මොනවා හරි ඔයගලන්ට මම හිතන්නේ හුඟක් අය අපේ ඔය මොනවා හරි IBSL group එකකට ඔයගොල්ලෝ ඇඩ් වෙලා ඇති. ඒකෙත් හම් වෙන මොනවා හරි දත්ත තියෙනවා නම් ඔයගොල්ලෝ ෂෙයා කරන්න මාත් ෂෙයා කරන්න. මොකද ඒව අපිට සාමාන්‍යයෙන් ඉදිරියදා වැදගත් වෙයි මොනවා වගේ තියෙන දේවල් මම මේ groups ටික හදලා තියෙන ගොඩක් වෙලාවට අපිට බැංකු ඔයගොල්ලන්ගේ exams වගේ දේවලුත් කරගන්න අතරතුර තවත් යම්කිසි දැනුම බෙදා හැරීමක් ඒ වගේම මේ දැනුමෙන් අපිට පෝෂණය වීමක් සඳහා තමයි කරලා තියෙන්නේ. හරි. එහෙමනම් අපි එන සතිය සුපුරුදු වෙලාවට 10 මාට අපි හම්බෙමු. එතකන් හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපෝ සම්බන්ධ වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. right.